රූපයකට දාන්න ඕන නිසා කොළඹ කවියේ පළවෙනි පරම්පරාව ගත්තම එතකොට මේ පළවෙනි පරම්පරාව කියලා කියන්නේ 1850 ඒ කොළඹ යුගයේ ආරම්භ කරන කවි. කොළඹ යුගයේ ආරම්භක සමාරම්භක කවීන් තමයි කොළඹ යුගයේ පළවෙනි පරම්පරාව කියලා කියන්නේ. එතකොට මේ කවීන් අනිත් පැත්තෙන් ගත්තොත් අපි දැන් කොළඹ යුගය කියන එක නැත්නම් කොළඹ කවිය කියන එකට තව වචනයක් නෙමෙයි නූතන කවිය කියන්නේ. එතකොට තව පැත්තකින් අපි ඒක ගත්තොත් ඒ කියන්නේ නූතන කවියේ පදනම දාන කවින්. නූතන කවියේ පදනම අතිවාරම දාන කවීන් තමයි කොළඹ යුගයේ මුල් පරම්පරාවේ කවි. ඒක ඉස්සලා තේරුම් ගන්න. එතකොට කොළඹ යුගයේ පළවෙනි පරපුර කියලා කියන්නේ කොළඹ කවියේ සමාරම්භක කවි. එතකොට ඒකත් එක්කින තරකයකනේ. කොළඹ යුගයේ මුල් පරපුර කියනකොට කොළඹ යුගයේ එහෙමනම් සමාරම්භකම ආරම්භය දෙන්නේ මේ කවි. සමාරම්භක කවි. අනිත් පැත්තෙන් එතකොට මේ කවීන් තමයි මේ නූතන කවියට පදනම වෙන කවීන් මේගොල්ලෝ තේරුණානේ. කොළඹ යුගයේ පළවෙනි පරම්පරාවේ කවි. එතකොට අපි මේ පරම්පරාව ගැන සටහනක් තබනකොට ඔබ මාතෘකාවක් විදියට ඔබ අර වර්ගීකරණය තුළ කොටස් කරනකොට ඔබ ලියව වරහන් තුළ මේ කවීන් හඳුන්වනව ජ්‍යෙෂ්ඨ කවීන් කියන. ජ්‍යෙෂ්ඨ කවීන්. මේ කවීන් හඳුන්වනව වැඩිහිටි කවියෝ කියන. ඒ වගේම ඒ වර්ගීකරණයටම පාදක වෙන තවත් කාරණයක් පදනම් කරගෙන ප්‍රථම තරංගය කියලා හඳුන්වන ප්‍රථම තරංගය. දැන් ජ්‍යෙෂ්ඨ කවීන් කියනකොට කාට සාපේක්ෂවද ජ්‍යෙෂ්ඨ වෙන්නේ? දැන් ඔවුන්ටත් කලින් එහෙනම් හිටියේ නේද? මාතර යුගය, මහනුවර යුගය, කෝට්ටේ යුගය. එතකොට ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ඨයි නම් ඒ කවීන්. කාට සාපේක්ෂවද මොවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයේ වැඩිහිටිකම තීරණය වෙන්නේ? ඊළඟ දැන් කොළඹ කවියේ ඊළඟ පරම්පරාව බිහි වෙනවනේ. කොළඹ කවියේ දෙවෙනි පරපුර කියලා එකක් අපි අඳුන ගන්නවා. ඊට පස්සේ නිසදස් කියන සම්ප්‍රදායක් අපි අඳුන ගන්නවා. එළහවුල කියන එක නම් මේ පරම්පරාවෙන්ම බෙදලා යන කොටසක්. මේකෙන් කැඩිලා වෙන් වෙලා යන කොටසක් තමයි එළහවුල කියන්නේ. එතකොට වුණොත් මේ වයසෙමයි මේ කාලෙමයි. එතකොට කාට සාපේක්ෂව කොළඹ යුගයේ දෙවෙනි පරම්පරාවට එක්ක බලද්දී ඒ වගේම කොළඹ කවියේ නිසදස් කියන සම්ප්‍රදායත් එක්ක බලද්දී තමයි අපි සලකන්නේ මේ කවීන් ජ්‍යෙෂ්ඨ කවි. මේ කවීන් වැඩිහිටි කවි. තේරුණානේ? එතකොට එකක් අපි තේරුම් ගන්න අපි කියනවා කොළඹ කවියේ වැඩිහිටි කවිය කියලා. කොළඹ කවියේ ජ්‍යෙෂ්ඨ කවි. ඒකට මේ වැඩිහිටිකම කාට සාපේක්ෂවද? දෙවෙනි පරම්පරාවට එහෙම නැත්නම් නිසදස් පරම්පරාව. දැන් අද අපි ගත්තත් අදත් කොළඹ යුගයේ අද බිහි වෙන කවියෙක් ගත්තත් එතකොට මේ කවීන්ගේ ජ්‍යෙෂ්ඨම පරම්පරාව වැඩිහිටිම පරම්පරාව වෙන්නේ පළවෙනි පරපුරේ කවීන්. තේරුණානේ? ඔවුන් කවියට නූතන කවියට පදනම දමන කවිය. ඒ එක තරකයක් මේ පරම්පරාව දැන්. එතකොට 1850 ආරම්භ වෙන මේ රටේ විශේෂයෙන්ම අපි දන්නවා 1850 කියනකොට අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට ශ්‍රී ලංකාව නතු වෙලා තියෙන අවස්ථාව. අධිරාජ්‍යවාදීන්ගේ රට බේරා ගැනීම කියන තත්ත්වය එළියට ආපු ප්‍රශ්නයක්. දැන් ආර්ථික පීඩනයට වඩා වෙනත් සමාජ ප්‍රශ්න වලට වඩා තිබුණු ප්‍රබලම ගැටලුව තමයි මේ අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට ලංකාව නතු වෙලා තිබුණා. මේ ග්‍රහණයෙන් ගොඩේම තමයි වගකීමක්. එතකොට මේ කවියට සුවිශේෂී වගකීමක් නිර්මාණ ශාස්ත්‍රය හරහා මේ කවීන්ට පැවරලා තිබුණා. කොළඹ යුගයේ පළවෙනි පරම්පරාවේ කවීන් ලෙස අපි ඒ කවීන් හඳුනා ගන්නකොට පළවෙනිම කවිය ලෙස අපිට අවිවාදයෙන් සලකන්න පුළුවන් අපේ නෝනා අපේ රටේ පුදුමත් එස් මහින්ද හිමි.
කොළඹ යුගයේ පළවෙනි පරම්පරාවේ කවි. ඊළඟට මේ නම් ටික මෙහෙම ඔළුවට දාගෙන බලන්න. ආනන්ද රාජකරුණ. රාජකරුණ. ආනන්ද රාජකරුණ කොළඹ යුගයේ පළවෙනි පරම්පරාවේ කවි. එස් මහින්ද හිමි ආනන්ද රාජකරුණ. ඊළඟට GH පෙරේරා. GH පෙරේරා. ඊළඟට මෙයා තරම් නම ගිය කෙනෙක් නෙවෙයි. නමුත් මේ පරම්පරාවේ ඉඳපු කෙනෙක් තමයි ෆ්‍රැන්සිස් වීරසිංහ. ෆ්‍රැන්සිස් වීරසිංහ. ඊළඟට පියදාස සිරිසේන. පියදාස සිරිසේන. මෙන්න මේ පස් දෙනා විශේෂයෙන්ම ඔබ අවධානය යොමු කරන්න. මේ අතරින් ගත්තොත් විශේෂයෙන්ම මේ වර්තමාන ළමයින්ගේ ඒ තරම්ම ළමයින්ට නුහුරු නමක් තමයි ෆ්‍රැන්සිස් වීරසිංහ කියන නම එන්නේ. ඔහු ඒ තරම්ම ජනප්‍රිය කවියෙක් මේ මුල් පරම්පරාවේ. එවකට ඉන්න කීප දෙනෙක් දැනගෙන නැති. නමුත් පසු කාලීනව නිර්මාණකරණයට එන රසිකයා තරම් අතරට ගිය කෙනෙක් නෙවෙයි. ඒ වුණත් අපි මේ නියෝජනය කරපු කෙනෙක් විතර ගන්න. එස් මහින්ද හිමි තාම ඉහළින් රසිකයා සාමාන්‍ය පාඨකයා අතරට ගියා. ආනන්ද රාජකරුණ ඒකයි. ආනන්ද රාජකරුණ ගඳ තියෙන කවි පන්ති පුරා රස විඳපු කවි පන්තියක්. ටිකෙන් ටිකම කඳු මුදුනින් බැස්සනුබයි සැදී වැඩි ගම්මානට ගැලුණුබයි. ටික්කි ටිකිරි සුරතල්ල දෙරියක් වගේ. කැකිරිසිනාවෙන් බැස ආගමන. හරි ලස්සනයි. ජීවිතයටත් සම්බන්ධ කරගෙන ගඟක් කොහොමද ගලාගෙන. පොඩි දරුවෙක් මුල් කාලයට අරගෙන ඒ විදිහ ලස්සන ඉදිරිපත් කරනවා. ටීඑච් පෙරේරායි එහෙමයි. ඔහොම ජනප්‍රිය කවියෙක්. පියදාස සිරිසේන ඒත් එහෙමයි. එයා තමයි ටිකක් හරි ගොඩාක් ඉස්සරහට නොගිය මේ කාලේ මේ පරම්පරාව නිරුද්ධ කවි. එතකොට මේ 1850 මුල් කාර්යය තුල සිංහල කවියේ ආරම්භයට පදනම දමාපු කවීන් තමයි මේ කවි. ඒ කියන්නේ සිංහල කවියේ නූතන කවි. කොළඹ කවියේ පදනම දාන කවි. දැන් මේ ඊළඟට අපේ අධ්‍යයනය යොමු වෙන්න ඕන මේ කවීන්ගේ නිර්මාණ. මේ කවීන්ගේ නිර්මාණ අපේ ලාංකීය රසිකයා අතරට එනවා. පාඨකයා අතරට එනවා. ඕන් නිර්මාණ කරනවා. දැන් ඕන්ට තියෙන නිර්මාණකරණයේදී තියෙන නිදහස පිළිබඳව අපිට හිතන්න වෙනවා. දැන් නිර්මාණකරුවෙකුට මේ කාලේ උනත් ඇත්තටම නිර්මාණකරුවෙකුට නිදහසක් තියනවද නිර්මාණ කරන්න? නැහැ. ඒ නිර්මාණකරුවාට එවැනි අවස්ථාවකදී මුළු රටම අධිරාජ්‍යවාදී ග්‍රහණයට ලක් වෙලා ඒ වගේම ලංකාවේ ඉන්න සිංහල මිනිස්සු කළු සුද්දන් බවට ඇතැම් අයපත් වෙලා ඒ කළු සුද්දන් බවට ඇතැම් අයපත් වෙලා සුද්දන්ට ගැතිකම් කරමින් වහල් මානසිකත්වයක් තියෙනකොට නිර්මාණකරුවෙකුට Tamanට ඒවා බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ දේවල් අහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පරම්පරාව මේ පරපුර මුළුමනින්ම වෙනත් තේමාවන් ඒගොල්ලෝ තෝරා ගන්න වෙලාවක් නැහැ. ආදරය වගේ දේවල් සෝබා දහම ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මොකද ඇවිලෙන ගින්නක් පේන තියෙනකොට ඒක තමයි ඒකෙන් ගොඩේන මගක් තමයි උන් කල්පනා කරේ. ඒ නිසා අපි බලමු කොළඹ යුගයේ පළවෙනි පරම්පරාවේ කවීන්ගේ නිර්මාණවල මොකක්ද තියෙන සුවිශේෂීතා මොනවද ලක්ෂණ. ඒ කියන්නේ අපි මේවා එතකොට අපි බලන්නේ නිරපේක්ෂ විදියට නෙවෙයි. ඒ කියන්නේ ඒක වෙනම තනි කරලා නෙවෙයි. ඒ කියන්නේ හෙළහවුලත් එක්ක බලද්දී මොවුන්ගේ පරම්පරාවේ කාම ලක්ෂණ දෙවෙනි පරම්පරාවේ නිර්මාණත් එක්ක බලද්දී මේගොල්ලෝගේ නිර්මාණ වල ලක්ෂණ. ඒතකොට අපි ඇත්තටම උසස් පෙළ පන්තියට එකතු වෙන දරුවෙක් ඉහළ අධ්‍යයනයක් කවිය ගැන වේවා පුරාතන ගද්‍ය ගැන වේවා ඊළඟට තමන්ගේ සාහිත්‍ය සීමාවක් තමන්ට තියෙනවා. ඒ සීමාව තුළ උපරිම ගවේෂණයක් අධ්‍යයනයක් කරනවා. එතකොට ඒ මට්ටම තුළ ඉඳගෙන ඒ අනුව ඔයා බලන්න ඕන
නිතරම දැන් මම දෙන නෝට් එකක් කියවන එකම නෙවෙයි. ඔයා බලන්න ඕන මන් දුන්නට පස්සේ සටහන කොහොමද දෙවෙනි પરම්පරාවත් එක්ක මේ කාව්‍ය ලක්ෂණ වෙනස් වෙන්නේ? කොහොමද හෙළහවුලත් එක්ක මේ කාව්‍ය ලක්ෂණ වෙනස් වෙන්නේ? එතකොට ඒකත් එක්ක ඔබ හදවතින් මේ પરම්පරාවල තියෙන ලක්ෂණ හිතට ගන්නවා. හොඳට තේරුණාද? එතකොට තමයි එකක් විභාගයට අවශ්‍ය කරන ගිරව් වගේ පාඩම් කරන න්‍යායෙන් බැහැර වෙලා අර්ථානුකූල අවබෝධයක් මත කවිය වේවා වෙනත් දෙයක් වේවා ව්‍යාකරණයක් වේවා එහෙම ගත්තම ඇත්තටම අපිට මේක නැවත අලුතින් පාඩම් කරන්න දෙයක් නැහැ. හරිනේ. මම දැන් ඔබේ සටහනට මේ එකතු කරන නිසා දැනට බෝඩ් එකේ මතනවා එස් මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, ඩී.එච්. පෙරේරා, ෆ්‍රැන්සිස් වීරසිංහ සහ පියදාස සිරිසේන කොළඹ යුගයේ මුල් પરම්පරාව නියෝජනය කරා කියලා දැනට මතක තියාගන්න. අපි ඊළඟට බලමු මේ પરම්පරාවේ කවිලි කාව්‍ය නිර්මාණවල මොනවද ලක්ෂණ? කාව්‍ය නිර්මාණවල අද ලක්ෂණ කොළඹ යුගයේ පළවෙනි પરම්පරාවේ පළවෙනි පරපුරේ කාව්‍ය නිර්මාණ ලක්ෂණ මොකක්ද? එක පළවෙනි ඔක්කොම මේ බෝඩ් එකේ නොලිව්වත් අවශ්‍ය කාරණය හිතට ගන්න. මේගොල්ලෝ අධිරාජ්‍ය විරෝධී සටනට නිර්මාණ අරහා එක්වීම තාම කෙටියෙන් අපි මේක ඕන විදිහට හදලා අපි සටහනට ගමු. අධිරාජ්‍යවාදී සටනට නිර්මාණාත්මකව එකතු වෙන මේ කවිය තේරුණා. ඒ එක ලක්ෂණය නිර්මාණාත්මකව තමන්ගේ නිර්මාණය තුළ එකතු වෙන තේරුණා. අධිරාජ්‍යවාදී සටන. ඒ කියන්නේ අපි සාමාන්‍ය ප්‍රදේශ කතා කරා එස් මහින්ද හාමුදුරුවෝ ගැන කියතර නිදහසක මදහස සදහටම රැක ගැනීම අදහසක හිටියේ. මගේ වචන වලින් මම කියලා ඒකට මතක. නිදහසක මදහස සදහටම රැක ගැනීම අදහස් ඒකම තමයි මේ කියන්නේ. අධිරාජ්‍යවාදී සටනට එරෙහිව නිර්මාණ කරන්නේ කියලා. ඒකට ඕන්ගේ නිර්මාණ වල ලක්ෂණේ පේනවා. ඒක ලක්ෂණය. ඒකට මේක අපිට විග්‍රහ කරන්න පුළුවන්. අවිය බවට පත් කරගත්තේ මොකද්ද? කවිය. ඒවනම් දැන් Tamanට අනිත් අය දැන් යුද බිමට යන අවිය අරගෙන දැන් නිර්මාණකරුවා කියනද කවිය. එතකොට අවිය බවට කවිය පත් කරගෙන මේ අධිරාජ්‍ය විරෝධී සටනට එහෙම නැත්නම් තව වචනයක් අපි කියනවා ජාතික නිදහස් අරගලය. ජාතික නිදහස් ව්‍යාපාරය. මේක ව්‍යාපාරය. මේක ශාල පිරිසක් එකතු වෙලා කරන අරගලයක්. ජාතික නිදහස් ව්‍යාපාරයට තම නිර්මාණ තුමින් එකතු වෙලා. එතකොට ඒක එක ලක්ෂණයක්. අධිරාජ්‍යවාදී සටනට නැත්නම් ජාතික නිදහස් ව්‍යාපාරයට නිර්මාණශීලීව නිර්මාණාත්මක එකතු වෙලා. ඒක ලක්ෂණයක්. ඒ වුණානේ ඒක තමයි මේ කතා කරන්නේ. දෙක දෙස බස රැස මුල් කරගත් තේමාවන් යොදා ගැනීම. දෙස බස රැස හා සම්බන්ධ තේමාවන් තමයි නිර්මාණවලට ඕන එකතු කරලා තියෙන්නේ. දෙස බස රැස කියන්නේ රට, ජාතිය, ආගම. දෙස බස රැස කිව්වේ ඒක. රට, ජාතිය, ආගම හා සම්බන්ධ තේමාවන් තමයි ඕන්ගේ කාව්‍යකරණයට යොදාගෙන තියෙන්නේ. ඒ උනානේ. ඒතර තේමාව කියන්නේ වස්තු බීජය, වස්තු විශේෂ නිර්මාණයට ඕන නිමිත්ත. නිර්මාණයට අවශ්‍ය වස්තුව. ඒ උනානේ. එතකොට රට, ජාතිය, ආගම හා සම්බන්ධ තේමාවන් තමයි ඕන්ගේ නිර්මාණවලට යොදාගෙන තියෙන්නේ. ඒ තව ලක්ෂණ. දැන් මේ මම කියද්දි
නැවත නැවත ඔබ හිතනවා නම් තර්කානුකූලව ඒ කොළුවට දාගන්නවා නම් ඒ කාරණේ එකයි. ඒක එතනම මතකයි. තේරුණාද? ඒක නැවත කියවන්න දෙයක්වත් නැහැ. ඒක තේරෙනවා. ඒ අත්දැකීම පැත්ත. අත්දැකීම ඕන්ගේ ගුණ වෙලා තියෙන මොකක් ඉලක්ක කළද? අපි මේ විදිහට පොත් දේශබස රැස නැත්නම් රට, ජාති, ආගම හා සම්බන්ධ අත්දැකීම තමයි. ඒකට අපිට දැන් වාට පුළුවන් සසඳා බලන්න. අපි ඊළඟ પરම්පරාව දුන්නු දෙවෙනි પરම්පරාවේ ওই ලක්ෂණය තිබුණා. ඒකට ලංකාවේ නූතන කවිය ගැන තා හොඳ ප්‍රාමාණික අවබෝධයක් නිකන් කියවල ගිරව් වගේ ගන්න එකක් නෙවෙයි. හරි තර්කානුකූල අවබෝධයක් ඔබට ලැබෙනවා. තේරුණාද? ඊළඟට පරමාර්ථ වශයෙන් ගත්තොත් මේ මොවුන් නිදහස් ව්‍යාපාරයේ කවීන් කියලා හඳුනා ගන්න. ඒ කවුන්ටේ ලේබල් එක ඇලගෙන. එක එක ලක්ෂණයක් ඒ ලේබල්. එතකොට නිර්මාණයක් විදිහට ගත්තොත් නිර්මාණාත්මක අරමුණ පැත්තෙන් ගත්තොත් ඔවුන්ගේ නිර්මාණාත්මක අරමුණ කොයි තැනකද කියලා අපි ගත්තොත් අරමුණ පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම ඔවුන් කාව්‍යකරණය ඒ කවීන්ගේ කාව්‍යකරණය තුල වුණ අරමුණු කරගත්තේ දේශ ප්‍රේමය. දේශ ප්‍රේමය. දේශ මාමකත්වය. දේශ මාමකත්වය. දේශ ප්‍රේමය. දේශ මාමකත්වය. දේශ වාත්සල්‍ය. දේශ වාත්සල්‍ය. වාත්සල්‍ය. දේශාභිමානය. තේරුණානේ? දේශ භක්තිය. මේ වචන ගොඩක් වුණාට එකම අදහසක් නෙ තියෙන්නේ. ඒ දේම තව තවත් කියනවා. තේරුණානේ? මෙන්න මේවා මූලික කරගෙන කියන්නේ මේවා ගොඩනැගීම දේශ භක්තිය, දේශ මාමකත්වය, දේශ වාත්සල්‍ය, දේශ ප්‍රේමීත්වය ගොඩනැගීම ඇති කිරීම අරමුණු බවට පත් වෙන පරමාර්ථ පැත්තේ ලක්ෂණ පේනවා. ඔවුන්ගේ නිර්මාණවල ගත්තොත් මේ අපි පෙන්නපු කවීන්ගේ නිර්මාණ ගත්තොත් ඒ හැම නිර්මාණකරුවෙක්ම පරමාර්ථය වෙලා තියෙන්නේ දේශාභිමාන, දේශ භක්තිය, දේශ වාත්සල්‍ය, දේශානුරාගය. ඔන්න මේ වචන වලින් අහගන්න වචනමය වශයෙන් ගත්තට ඒ වචන කීපයක් වුණාට මේවයි ඇතුලේ වෙන් කරන්න බැරි එක ගුණයක් තියෙනවා. එකම කාරණා තියෙනවානේ. තමන්ගේ ජාතිය ගැන, තමන්ගේ ආගම ගැන, තමන්ගේ රට පිළිබඳව තියෙන ආදරය, භක්තිය, ගෞරවය ඒක තමයි කියන්නේ. එන්නේ ඒක ඇති කිරීම තමයි පරමාර්ථගත පැත්තෙන් තියෙන්නේ. ඒතකොට ඒකත් ලක්ෂණයක්. තේරුණානේ? ඒක ලක්ෂණයක්. ඊළඟට මේගොල්ලෝගේ නිර්මාණවල තව ලක්ෂණයක් තමයි මේ අධිරාජ්‍යවාදීන්ගේ අධිරාජ්‍යවාදීන්ගේ ගති ලක්ෂණ. අධිරාජ්‍යවාදීන්ගේ ගති ලක්ෂණ මතු කිරීම තමන්ගේ නිර්මාණවලින් කොයි වගේ මිනිස්සු ටිකක් මොකද්ද අපේ රටට ඕන් කරන දේ අන්නේ ගති ලක්ෂණ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් කොහොමද ඔවුන්ගේ ජීවන රටාව කොහොමද ඒ විතරක් නෙවෙයි මා ඔබට කතා කරද්දී පටහන්ගත කරද්දී මේ පැහැදිලිව දෙනවා ඒ විතරක් නෙවෙයි දැන් අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කරපු කළු සුද්දන්ගේ අනුකාරක චින්තනය වහල් මානසිකත්වය පරගති තේරුණානේ ඒ සිතුවිලි පිළිබඳව මේ කවීන්ගේ නිර්මාණවලින් උපහාසයට ලක් කිරීමක් කරලා තියෙනවා. දැන් මේකටම ගන්න පුළුවන් කාරණා. අධිරාජ්‍යවාදීන්ගේ ලක්ෂණ වගේම අධිරාජ්‍යවාදීන්ට පරගතිකම් කරපු කළු සුද්දන්ගේ අනුකාරක චින්තනය වහල් මානසිකත්වය පරගති තේරුණානේ සිතුවිලි පිළිබඳව උපහාසාත්මකව කතා කරලා තියෙනවා මේ නිර්මාණවල. ඒතර වාට පේනවා ඇති මේගොල්ලෝ කැරකෙන්නේ එකම රවුමක් වටේ. තේරුණානේ මුල් පරම්පරාවේ කවි එකම රවුමක් වටේ කැරකෙන්නේ. එකම
රටාවකට තමයි නිර්මාණ කරන්නේ. තව එකක් තමයි මේගොල්ලෝගේ නිර්මාණ වලින් මේගොල්ලෝ ලක්මවගේ අතීත ශ්‍රී විභූති අතීත ශ්‍රී විභූතිය අතීත ශ්‍රී විභූතිය විතරක් නෙවෙයි ලක්මවගේ අතීත ශ්‍රී විභූතිය වර්ණනා කරන ස්වභාව සෞන්දර්යය ස්වභාව සෞන්දර්යය ස්වභාව ගත්තොත් දැන් ස්වභාව දහමනේ ස්වභාව මේකදී අපි කියන්නේ ස්වභාව සෞන්දර්යය ස්වභාව දහම. එතකොට ගත්තොත් මේකේ ස්වභාව වෙනවා. ස්වභාව සෞන්දර්යය අතීත ශ්‍රී විභූතිය ස්වභාව සෞන්දර්යය. ඒ විතරක් නෙවෙයි ජාතික උරුමයන් අපේ රටේ තියෙන ජාතික උරුමයන් ඒ විතරක් නෙවෙයි අපේ විරුවන්ගේ විස්කම් ඒවරානේ මහත් අභිරුචියෙන් වර්ණනා කළා තියෙනවා. මුල් පරම්පරාවේ කවිය ලක්මවගේ අතීත ශ්‍රී විභූතිය ලක්මවගේ තියෙන ස්වභාව සෞන්දර්යය ජාතික උරුමයන් අභිමානවත් උරුමයන් විතරක් නෙවෙයි අතීත මුතුන් මිත්තන්ගේ විස්කම් මහත් අභිරුචියෙන් ගෞරවයෙන් වර්ණනා කිරීමත් මේ පරම්පරාවේ කවියන්ගේ කාව්‍ය ලක්ෂණයක් විදිහට ගන්නවා. මේ පරම්පරාවේ කවියන්ගේ කාව්‍ය ලක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි තා මොනවද? ස්වදේශීය දේවල් අගය කරමින් විදේශීය දේවල් විවේචනය කිරීම ඒවා ප්‍රතික්ෂේප කිරීමත් මේ නිර්මාණ වලින් කරලා ස්වදේශීය දේවල් අගය අර සිය රටදී සිරිසැපදී කියන සංකල්පෙන්නේ මේ පරම්පරාව. සිය රටදී සිරිසැපදී. ඒරුණානේ මේ මත එන්නේ කොළඹ යුගයේ පළවෙනි පරම්පරාව. එතකොට විදේශීය දේවල් බැහැර කරලා ස්වදේශීය දේවල් අගය කිරීමේ සටන් පාට එන්නේ මෙන්න මේ කොළඹ යුගයේ පළවෙනි පරම්පරාවේ කවිය. ඒ විතරක් නෙවෙයි මේ පරම්පරාවේ කවියන්ගේ නිර්මාණ ගත්තට පස්සේ වැඩිහිටියන් සඳහා කරපු නිර්මාණවල කිසියම් කටුවර බවක් කර්කශ බවක් මහා මේ රසක් කියන දෙයක් නැති බවක් ළමුන් සඳහා කරපු නිර්මාණ ඉතාම රසවත් කැනක දෙවිද පිළිගන්න. දැන් ස්පයින් දහාමුදුරම ළමයි සඳහා කරපු නිර්මාණ දැන් අපිට මුනිසිරිපාසෙ බිමින්නේ කියන අපි සාමාන්‍ය පෙළ විඳින එක ළමා නිර්මාණයක් තියෙනවා. ඒකේ දේශාභිමානයන් ඇති කිරීම තිබුණත් ළමයින් ඉලක්ක කර ළමා නිර්මාණ ඒ නිසා හරි සුන්දරව විඳින්න පුළුවන්. මුනිසිරිපාසෙ බිමින්නේ සමනොලගිරි ප්‍රදේශින්නේ අහන කොටත් හරි හිතට පුදුම සනීපයක්. එතකොට ඒ ලක්ෂණය මොකද? වැඩිහිටියන් සඳහා කරපු නිර්මාණ ඇස්ගිරි දෙකට හෙන වැදිලාද සිහලුන්නේ. එහෙම ගත්තම නිකන් හරි කරකසයි. වැඩිහිටියන් සඳහා කරපු නිර්මාණ වල කරකස බවක් උනා. ළමයින් සඳහා කරපු නිර්මාණ ඉතා සුමට බවක් සුන්දර බවක් දක්වනවා. ඒ ඔවුන්ගේ නිර්මාණ වල තව ලක්ෂණ. ඒ වගේම පැරණි කවියට ආසන්නම කවිය මේගොල්ලෝ. පැරණි කවියේ ආභාසය වෙන කටයුතු කිරීමත් මේ කවිවල ලක්ෂණ. පැරණි කවියේ ආභාසයක් ලබනවා කොළඹ යුගයේ මුල් පරම්පරාවේ කවි. තේරුණාද? ඒ විතරක් නෙවෙයි මේ පරම්පරාවේ කවින් චරිත සංවර්ධනේ, පෞරුෂ වර්ධනේ, චරිත සංවර්ධනේ, පෞරුෂ වර්ධනයේ සඳහා කවි ඉදිරිපත් කරනවා. දැන් හොඳම දේ තමයි ඔබ ළඟම අධ්‍යයනය කරපු තමයි මුනිසිරිපාසෙ බිමි. ඒකයි බැලුවම පේනවා ළමයින්ගේ චරිත සංවර්ධන. ළමයින්ගේ නේද පෞරුෂ වර්ධනයට අවශ්‍ය කරන දායකත්වයක් ඒ නිර්මාණ වලින් දීලා තියෙනවා. දැන් තුලට පැහැදිලි ඇති කොළඹ යුගයේ මුල් පරම්පරාව ගැන එස් මහින්ද හාමුදුරුවන්ගේ මුනිසිරිපා කරා ඉතා සුළු නාම මාත්‍රික අවබෝධයක් ගන්න අපි උසස් පෙළදී මේ සිංහල විෂය ධාරාව හදානකොට කොළඹ යුගයේ මුල් පරම්පරාව ගැන කවි
බස ගැන කව් ලැකිය ගැන විග්‍රහ කරනකොට තැනක ඉතා ඉහළ විග්‍රහයක් කරන්න ඔබට හැකියාවක්. ඒ සුවියත් සභාවල බය නැතුව ඔබට කතා බහ කරන්න හයියක් තියෙනවා. කොළඹ යුගයේ මුල් පරම්පරාව නිර්මාණ කොයි වගේද කියලා. අද අපි මුලින්ම සාකච්ඡා කරේම නම් කොළඹ යුගයේ පළවෙනි පරම්පරාවේ කාව්‍ය නිර්මාණවල ලක්ෂණ පිළිබඳව දැන් කතා කරමු. අධිරාජ්‍ය විරෝධී සත්නට නිර්මාණ හරහා ඉදිරිපත් වෙලා තියෙන දේශබස රස මුල් කරගත් දීමාවන් දක්වන ලැබෙන දේශප්‍රේමීය දේශමාමකත්වය දේශාභිමානය දේශවාත්සල්‍ය දේශභක්තිය ඇති කිරීම ඕන්ගේ කයවල ත්‍යාර්ථයේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා. අධිරාජ්‍යවාදීන්ගේ ගති ලක්ෂණ අලුසුද්දන්ගේ පරගති මානසිකත්වයේ වහල් මානසිකත්වයේ වහාසාත්මකව ඉදිරිපත් කරන තියෙන අතීත ශ්‍රේ විමුක්තිය ස්වභාව සෞන්දර්ය ಜಾති කුරුමයන් එලයන්ගේ විස්කම් තාමිහලින් වර්ණනා කරලා තියෙන ඒවනම් ඊළඟට චරිත සංවර්ධනයේ ඖෂධ වර්ධනයේට අවශ්‍ය දායකත්වය ලබා දීලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දේශීය දේවල් අගය කරමින් දේශීය දේවල් විවේචනය කරලා තියෙනවා. අනිත් පැත්තේ තව කාරණා මේ ජාතියන් ආගමත් මේ පරම්පරාවේ කවි ජාතියත් ආගමත් නිකම් ප්‍රචාරක ස්වරූපේ සිංහල ජාතිය බෞද්ධ ආගම එතකොට මේ රට තුල ඒක නිකම් ප්‍රචාරක ස්වරූපයක් මේ පරම්පරාවේ නිර්මාණ අපිට දකිනවා. ප්‍රචාරක වාදී ස්වරූපයක් ඒ ජාති ආගම ප්‍රචාරය කරන්න උත්සාහ ගැනීමක් මෙන්න මේ ප්‍රචාරක ස්වරූපයක් මේ පරම්පරාවේ කවියදී අපි දකින්න. ඒ වගේම අර පැරණි කවියේ ආභාසයක් මේ කවියට තියෙනවා. දැන් අපි කතා කරපු කාරණා ටික ඔළුවට ගියාද කියලා බලන්න. අපි ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි කිසි දෙයක් අවසානයේ අපි ළඟ ඉතුරු වෙන්නේ නැහැ. ඒක තේරුමක් නැහැ. අපි කතා කරපු ටික අපේ ඔළුවට ගියා නම් අන්න ඒක තමයි එකක්. ගැන්වියුම් පැත්තෙන් ගත්තොත් අපි සතුට වෙනවා. ගෙනගෙනියුම් පැත්තෙන් ගත්තොත් ඔයාලට සතුට වෙනවා. තේරුණානේ? සර් කරපු ටික අපිට තේරෙනවා. ඒ සර් කරපු ටික වටිනවනේ. ඒක අපි මේ පරම්පරාව ගැන ඒ තරම් අපි දන්නේ නැහැ. අපි දැන් සිංහල හදාරනකොට අපි එකින් එක දේවල් පොඩ ලස්සනට ඉගෙනගෙන එනවා. ඉගෙන ගන්න හැම දෙයක්ම අපේ හිතේ තියෙනවා. ඒකට බලන්න සතුට එන අපි ඉගෙනගෙන දේ තේරුම් ගන්න බැරුව අවබෝධ කරගන්න බැරුව අපි ගොඩාක් ඉගෙනගෙන ගිහිල්ලා තියෙනවා. නෝට් ගොඩාක් තියෙනවා. හැබැයි එකක්වත් මතකත් නැහැ අපිට තරකානුකූලව හිතන්නත්. නමුත් දැන් ඔබ අද දවසේ මේ කතා බහ වර වෙනකොට ඔබේ හිතේ මේ ඔක්කොම නැතත් අපි හිතමු 10ක් වෙනවා කියලා ලක්ෂණ 5ක්වත් ඔබට හිතා ගන්න පුළුවන්. ඒ ලක්ෂණ 5ක්වත් හිතා ගන්න පුළුවන්. ඔබ ඒ දවසේ ඉගෙනීමේ කිඳපු ඒ දේශනයට සහභාගී වෙන්න තාම සාර්ථකයි. ඒ වුණාට හොඳයි අපි නම් මේ පළවෙනි පරම්පරාව ගැන අපේ මේ පරම්පරා 4නේ අපි දැන් නූතන කවි අපි කතා කරමින් ඉන්නේ. පළවෙනි පරම්පරාව ගැන ලස්සන පොඩි සටහනක් තියාගන්න. එහෙනම් මම අත්‍තරම පොඩි නිකන් හිතේ අප්සෙට් එකක් තියෙනවා. අපි අතිරේක වරුවේදී අර එනම ළමයි කීප දෙනෙක් මේ වෙලාවට සහභාගී වෙලා නැහැ. සමහර විට මට හිතෙනවා නිතරම මේ ෆෝන් වල ඉන්න අය නෙවෙයි සමහර අය නංගිලමයිලා ඉන්නවා. ඒගොල්ලෝ ඒ වෙලාවට පන්තියට එන්නයට තියෙනවා. ඉතින් මේ උසස් පෙළට ආපු ගමන්ට වඩා සමහරට ඕ ලෙවල් විභාගෙන් නම් කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නා ඒකට ඒ ෆෝන් එක යට දෙන්න. එහෙම මේ වෙලාව සමානක් වෙලාද ගිලිමුණක් ගන්න. මොකද දැන් මේ මෙතන මේ දරුවන් අතරින් මම ඕසදිත් නැහැ නේද? මම බැලුවේ ඕසදිත් නැහැ. එතකොට එහෙම ළමයි පන්තියට එනම ඉගෙන ගන්නම කණ්ඩායම ගොඩක් නැහැ. මම බැලුව සමහර වෙලාවදී පෞද්ගලිකව WhatsApp නම්බර වලට ආව මැසේජ් වල මම බැලුවට පස්සේ මුලින් ඉඳලම පන්තිය සෙකුරාද උදේ කියලා ඒ වෙනස් කර උදේ 6ට කියන වෙනස් කිරීම කරපු තැනට දාපු මැසේජ් එකක්වත් ওই සමහර ළමයි බලලා නැහැ. ඒක මට අපිට පේනවනේ අර බැලුවනම් ටක් ගාලා බලා ගන්න පුළුවන්. බලලා නැහැ. ඒතකොට ගෲප් එකට දාපු එකත් අවධානය ලකුණු නැත්නම් මේගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වෙලාවක එක දන්නේ නැහැ. දැන් වෙලාවද 8ට එකතු වෙනවා සමහරවිට.
8 කියලා හිතාගෙන 8 එක. එහෙමත් වෙයි. ඉතින් කමක් නැහැ. දැන් ඉතින් මොකද්ද කරන්නේ අපි යම් අපේ කණ්ඩායමේ සහභාගීත්වය ගත්තොත් ධනාත්මක තැනක ඉන්න නිසා අද කොටස සහභාගීත්වය මම පන්ති කරන්න තීරණය කරා. ඒගොල්ලොන්ට දැන් විකල්ප අවස්ථාවක් එක්ක මේ වීඩියෝ එක හරහා හරි ඒගොල්ලොන්ට ඒක බලන්න පුළුවන් වෙයි. සටහන් ටිකක් අපි එහෙම දාලා එතකොට ඒ සාධාරණයක් ඒගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලියමු කොළඹ යුගයේ පළවෙනි පරපුරේ අපි ලියන්න. මෙම කවීන් කොළඹ යුගයට පදනම දෙමු. කවීන් වෙයි. තවත් අයුරකින් ඔවුන් නූතන සිංහල කවියේ තවත් අයුරකින් ඔවුන් නූතන සිංහල කවියේ සමාරම්භක කවීන් වෙයි. සමාරම්භක කවීන් වෙයි. මොවුන් වෙන පෑනක් ගත්තා නම් හොඳයි. මොවුන් කොළඹ යුගයේ වැඩිහිටි කවීන් සමාවක් කොළඹ ජ්‍යෙෂ්ඨ කවීන් ජ්‍යෙෂ්ඨ ලියන්නේ කොම්බුවයි ජයන්න හල් කරන්න ඕනේ. කොළඹ ජ්‍යෙෂ්ඨ කවීන් කොම්බුවයි ජයන්න යන්සය ඊළඟට ජ්‍යෙෂ්ඨ කවීන් මහ ප්‍රාන්ට අයන් අගට එන්නේ. කොළඹ ජ්‍යෙෂ්ඨ කවීන් සමාවක් ප්‍රථම කියන මහ ප්‍රාණත අයන් එන්නේ. ප්‍රථම තරංගය ලෙස ද ප්‍රථම තරංගයේ ලෙස ද හඳුන්වයි. ප්‍රථම තරංගයේ ලෙස ද හඳුන්වයි.
මෙම පරපුර නියෝජනය කළ ලයන්න මූර්තජ මෙම පරපුර නියෝජනය කළ කවීන් ලෙස මෙම පරපුර නියෝජනය කළ ලයන්න මූර්තජ කළ කියනකොට කළ කවීන් ලෙස මෙම පරපුර නියෝජනය කළ කවීන් ලෙස ආපහු අර පෑනම ගත්තා නම් හරි. නැත්නම් ඔක්කොම ලියලා නෝට් එක හයිලයිට් කරලා කමන්නේ නෝට් එක කියවගෙන යද්දි අවශ්‍ය කාරණා ඒක කමන්නේ. දැන් මේ වැඩේ මේ වෙලාවෙම උනත් කරගෙන යන්න පුළුවන්. කවීන් ලෙස එස් මහින්ද හිමි ආනන්ද රාජකරුණා එස් මහින්ද හිමි ආනන්ද රාජකරුණා E.H. Pereira Francis රණසිංහ හොඳේ අපේ තරම් ජනප්‍රිය නමක් නෙවෙයි ඒ නම අයින් කරත් කමක් නැහැ අර නාමාවලිය අතර තිබුණු නිසා නැත්නම් අර ගොල්ලෝගේ නම් මතක තිබුණා හොඳටම ඇති ෆ්‍රැන්සිස් රණසිංහ පියදාස සිරිසේන හැඳින්විය හැකිය පියදාස සිරිසේන හැඳින්විය හැකිය පියදාස සිරිසේන හැඳින්විය හැකිය මෙම කවින්ගේ කාව්‍ය නිර්මාණවල ලක්ෂණ පොදුවේ බැලූ කල මෙසේ සරලව හඳුනාගත හැකිය. මොකද්ද මෙම කවීන්ගේ කාව්‍ය නිර්මාණවල ලක්ෂණ පොදු ලක්ෂණ වෙයි ඊට පස්සේ කාව්‍ය නිර්මාණ ලක්ෂණ පොදුවේ සලකා බැලූ කලනේ පොදුවේ සලකා බැලූ කල නැත්නම් පොදුවේ බැලූ කල පොදුවේ සලකා බැලූ කල නැත්නම් පොදුවේ බැලූ කල මෙසේ සරලව
හඳුනාගත හැකි කියලා කියනවා. මෙසේ සරලව හඳුනාගත හැකිය. පොදුවේ සලකා බැලූ කල නැත්නම් පොදුවේ බැලූ කල මෙසේ සරලව හඳුනාගත හැකිය. මෙසේ සරලව හඳුනාගත හැකිය. ඔවුන්ගේ කාව්‍ය නිර්මාණ ලක්ෂණ පොදුවේ සලකා බැලූ කල මෙසේ සරලව හඳුනාගත හැකිය. පළවෙනි ලක්ෂණය පළවෙනි තරු ලකුණ දානකොට තරු ලකුණ ඔස්සේ ලස්සන ලියන ඕනනම් ඔක පුළුවන් මේ පොඩක් අර නිකන් විශේෂයක් වෙන්න වගේ නිකන් ඔළුවට යන්න වගේ නේද අර දෙපැත්තේ පොඩියට වචනය වගේ සීමාවක් කරලා දෙපැත්තෙන් පොඩියට නිකන් පටන් ගන්න පැත්තේ නොයි පිටුවේ කෙලවරුනි ඇඟිලි පුරුක වගේ දෙසියල් මේ අතරතුර ගොඩාක් මැදට එන්නේ නෙවෙයි වුණාම ඉතින් ලියන්නේ ඩක් නැති වෙනවනේ මුංචිම ඉඩක් දෙපැත්තෙන් අරලා ලස්සනට ලියන්න පුළුවන් වුණා වෙන පෑනකින් හරි ඒ මෝඩෙත් නැහැ ගොඩාක් කියන්න එන ලක්ෂණ 8ක් විතර තියෙනවා වෙන පෑනකින් ගත්තට කමක් නැහැ නැත්නම් ඒ පෑනෙන් අර විදිහට ලියුවොත් මතුවෙනවා මොකද පළවෙනි තරුලක් කියන්නේ එක මෙම කවීන් සියලු දෙනා සියලු කියනවා නිකම්ම ලයන්න කියලා ඔබ දන්නවා නිකම්ම ලයන්නේ සියලු දෙනා මෙම කවීන් සියලු දෙනා තම අවිය මෙම කවීන් සියලු දෙනා තම අවිය කවිය බවට පත් කරගෙන තම අවිය කවිය බවට පත් කරගෙන තම අවිය කවිය බවට පත් කරගෙන කවිය බවට පත් කරගෙන කවිය බවට පත් කරගෙන අධිරාජ්‍ය විරෝධී සටනට අධිරාජ්‍ය විරෝධී සටනට නැතහොත් ජාතික අධිරාජ්‍ය විරෝධී සටනට නැතහොත් ජාතික නිදහස් ව්‍යාපාරයට අධිරාජ්‍ය විරෝධී සටනට නැතහොත් ජාතික නිදහස් ව්‍යාපාරයට දායකත්වයේ සැපීම එතනම නැවතීම තිත කියලා කියනවා දායකත්වයේ සැපීම එතනම නැවතීම තිත කියලා කියනවා මේ නිසා ඒ කාරණේටම මේ දායකත්වයේ සැපීම කියලා ලිව්වනේ දායකත්වයේ සැපීම මේ නිසා මෙම කවීන් නිදහස් ව්‍යාපාරයේ කවීන් මේ නිසා මෙම කවීන් නිදහස් ව්‍යාපාරයේ කවීන් ලෙස ද හඳුන්වයි
නිදහස් ව්‍යාපාරයේ කවීන් මේ නිසා මෙම කවීන් නිදහස් ව්‍යාපාරයේ කවීන් ලෙසද හඳුන්වයි. නිදහස් ව්‍යාපාරයේ කවීන් ලෙසද හඳුන්වයි. මේ නිසා මෙම කවීන් නිදහස් ව්‍යාපාරයේ කවීන් ලෙසද හඳුන්වයි. දැන් පළවෙනි ලක්ෂණය තාම හොඳට වාට පුළුවන්. තේරුණානේ? ඒක තවත් ඔබ අධ්‍යයනය කරන්න. දැන් රූලක් ඇරලා අපි දෙවෙනි කාරණේ ලියාගමු. දෙවෙනි ලක්ෂණය. රූලක් ඇරලා දෙක දෙස 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 බස දෙස බස රැස දෙස බස රැස දෙස බස රැස වරහන් තුර ලියන්න වරහන ඇතුලේ ලියන්න රට ජාති ආගම දෙස බස රැස කිව්වේ රට ජාති ආගම. ඔය බස යන්නේ එතන අර්ථවත් උනේ භාෂාව කියන එක වචනාර්ථයට වඩා ජාතිය කියන අදහස ජාතිකත්වය තමයි එතන අර්ථවත් වෙන්නේ. සිංහල භාෂාව කියන්නේ සිංහල ජාතිය කියන එක අදහස් වෙනවා. දෙස බස රැස වරහන් තුරුළුවා රට ජාතිය ආගම වරහන වැහුවා. සම්බන්ධ සම්බන්ධ අත්දැකීම් සම්බන්ධ අත්දැකීම් ඔස්සේ සම්බන්ධ අත්දැකීම් ඔස්සේ බොහෝ කවි රචනා කර තිබීම. 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 බොහෝ කවි රචනා කර තිබීම. රචනා කර තිබීම. තුන්වෙනි ලක්ෂණය ලියා ගන්න. තුන්වෙනි ලක්ෂණය සිය කාව්‍ය නිර්මාණ මගින් සිය කාව්‍ය නිර්මාණ මගින් ලක්වැසියන් තුල සිය කාව්‍ය නිර්මාණ මගින් ලක්වැසියන් තුල ලයන මූර්ධජ ලක්වැසියන් තුල දේශ ප්‍රේමය එක වචනයක් දේශ ප්‍රේමය සිය කාව්‍ය නිර්මාණ මගින් ලක්වැසියන් තුල දේශ ප්‍රේමය සිය කාව්‍ය නිර්මාණ මගින් ලක්වැසියන් තුල දේශ ප්‍රේමය සමාවක් දේශ මාමකත්වය දේශ ප්‍රේමය දේශ මාමකත්වය සනෝජා අයින් වෙලා තියෙන මොකක් හරි මයිකට සිග්නල් ප්‍රශ්නයක් නැති ගියා ආපහු ආවා. උසානි ආවා. උසානි එතකොට මේ සටහන දැන් නැතුව ඇති නේද? දැන් නේද සම්බන්ධ වුණා. එතකොට
දැන් කොළඹ යුගයේ මුල් පරම්පරාව ගැන ලියන්නේ මට මේ නෝට් එක ලියාපු කෙනෙක් කියන්නේ කොච්චර දැනට රූල් කොළඹ යුගයේ මුල් පරම්පරාව ගැන රූල් කොච්චර ලියලාද ඔයාලා දැන්? ඔව්. කොළඹ යුගයේ මුල් පරම්පරාව ගැන සටහන ලියන ඔයාලා කවුරු හරි මට කියන්න. ඔයා ලියපු පිටුවේ රූල් කීයක් දැනට කිව්වද මුල් පරම්පරාවේ නෝට් එක ලියන්න? මේ දැන් දුන්නු කාරණේ දීගෙන යන කාරණයක් එක ගත්තා. ඒක ඇර ගන්නකො. ඒක ඇර කොච්චර කියලා තියෙනවද කියන්නකො. රූල් කීයක් කියලාද බලන්න. කොළඹ යුගයේ මුල් පරම්පරාවේ නෝට් එක දැන් මේ දුන්නු නෝට් එක. 22ක්. කීයද? 22ක්. ඔව්. රූල් 22ක්. රූල් 22ක්. ඒ කියන්නේ අර සමහර කරුණු ලියනකොට එක රූලක් අරලා වගේ ලියලා තියෙන්නේ. ඒවත් එක්ක බලද්දී රූල් 22ක්. රූල් 22ක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ 22කින් පස්සේ දැන් මේ ලියන එක ලියන එතකොට ලියන්නේ 22ක් අරලා නේද? 22ක් ගිහිල්ලා තුන ලියන එක අරනේ. ඔව්. එහෙනම් රූල් 22ක් උසානිය ඔයා යුග බෙදීම කරන නෝට් එක ලියලා තියෙනවා. කොළඹ යුගයේ මුල් පරම්පරාව තමයි මුල් පරපුර තමයි ඒක නෝට් එක අද අනුමාත්‍රිකා වෙන්නේ කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන්. එතකොට මේ මාතෘකාවත් එක රූල් 22ක් අරලා තමයි 22ක් අරලා ඊට පස්සේ තමයි මේ කාරණේ ලියන්නේ. දැන් මේ දෙන කාරණේ රූල් 22ක්. හරිනේ. මොකක්ද අපි ලිව්වේ සිය කාව්‍ය නිර්මාණය තුලින් සිය කාව්‍ය නිර්මාණය මගින් ලක්වැසියන් තුල දැන් දෙන කාරණාව තමයි සිය කාව්‍ය නිර්මාණ මගින් ලක්වැසියන් තුල දේශ ප්‍රේමය දේශ මාමකත්වය සිය කාව්‍ය නිර්මාණ මගින් ලක්වැසියන් තුල දේශ ප්‍රේමය දේශ මාමකත්වය මේ කාරණය ලියනවා නම් අපෝ කියන්නේ සිය කාව්‍ය නිර්මාණ මගින් ලක්වැසියන් තුල දේශ ප්‍රේමය දේශ මාමකත්වය දේශ වාත්සල්‍ය දේශ ප්‍රේමය දේශ මාමකත්වය දේශ වාත්සල්‍ය දේශාභිමානය දේශ භක්තිය ඇති කිරීමට දේශ භක්තිය ඇති කිරීමට උත්සාහ ගැනීම දේශ භක්තිය ඇති කිරීමට උත්සාහ ගැනීම එතකොට දැන් කොළඹ යුගයේ මුල් පරම්පරාවේ කවීන්ගේ තුන්වෙනි කාව්‍ය ලක්ෂණය තමයි ඔය දුන්නේ. තුන්වෙනි ලක්ෂණය දේශ ප්‍රේමය දේශ මාමකත්වය දේශ වාත්සල්‍ය දේශාභිමානය අභිමානය දේශ භක්තිය වගේ දේවල් ඇති කිරීම උත්සාහ ගැනීම කියන එක තමයි තුන්වෙනි ලක්ෂණය. රූලක් ඇරලා අර විදිහම දෙපැත්තේ පුංචි ඉඩක් තියලා රූලක් ඇරලා හතරවෙනි ලක්ෂණය ලියනවා කොළඹ යුගයේ මුල් පරම්පරාවේ කවිවල හතරවෙනි ලක්ෂණය. ලියා ගන්න. ලක්මවගේ අතීත ශ්‍රී විභූතිය ලක්මවගේ අතීත ශ්‍රී විභූතිය ලක්මවගේ අතීත ශ්‍රී විභූතිය කමාවක් අතීත ශ්‍රී විභූතිය කමාවක්
स्वभाव स्वभाव सौंदर्य स्वभाव सौंदर्य लक्ष्मवगे अतीत श्री विभूति स्वभाव सौंदर्य कमाव अभिमानवत् उरुमयन अभिमानवत् उरुमयन अभिमानवत् उरुमयन अभिमानवत् उरुमयन कमाव हेलेयनगे विस्कम हेलेयनगे विस्कम हेलेयनगे विस्कम हेलेयनगे विस्कम आदिय हेलेयनगे विस्कम आदिय आदिय महत् अभिरुचिයෙන් विशाल කැමැත්තකින් කියන්නේ महत् अभिरुचिයෙන් हेलेयनगे विस्कम महत् अभिरुचिයෙන් वर्णना කිරීම महत् अभिरुचिයෙන් वर्णना කිරීම महत् अभिरुचिයෙන් वर्णना කිරීම महत् अभिरुचिයෙන් वर्णना කිරීම ඊළඟ ලක්ෂණය රූලා කරලා ලියන්න ඊළඟ ලක්ෂණය මෙම කවීන් වැඩිහිටියන් සඳහා කළ ලයන්න මූර්ධජ කළ නිර්මාණවල මෙම කවීන් වැඩිහිටියන් සඳහා කළ නිර්මාණවල වැඩිහිටියන් සඳහා කළ නිර්මාණවල කිසියම් කඨෝර බවක් දක්නට ලැබුණත් මෙම කවීන් වැඩිහිටියන් සඳහා කළ නිර්මාණවල කිසියම් කඨෝර බවක් දක්නට ලැබුණත් ළමුන් සඳහා දක්නට ලැබුණත් ළමුන් සඳහා කළ නිර්මාණ අති සාර්ථක විශිෂ්ට ළමුන් සඳහා කළ නිර්මාණ වල අති සාර්ථක විශිෂ්ට තත්වයක් දක්නට ලැබීම ළමුන් සඳහා කළ නිර්මාණවල අති සාර්ථක විශිෂ්ට නිකම්මට අයන්න විශිෂ්ට කියනකොට විශිෂ්ට තත්ත්වයක් දක්නට ලැබීම
දක්නට ලැබීම. ඊළඟ ලක්ෂණයට අපි යමු. ඊළඟ ලක්ෂණය මොවුන්ගේ කාව්‍ය නිර්මාණවල මොවුන්ගේ කාව්‍ය නිර්මාණවල මොවුන්ගේ කාව්‍ය නිර්මාණවල කාව්‍ය නිර්මාණවල ජාතිය ආගම මොවුන්ගේ කාව්‍ය නිර්මාණවල ජාතිය ආගම ප්‍රචාරක ස්වරූපයකින් මොවුන්ගේ කාව්‍ය නිර්මාණවල ජාතිය ආගම ප්‍රචාරක ස්වරූපයකින් ඉදිරිපත් වීම ප්‍රචාරක ස්වරූපයකින් ඉදිරිපත් වීම ජාතිය ආගම ප්‍රචාරක ස්වරූපයකින් ඉදිරිපත් වීම ජාතිය ආගම ප්‍රචාරක ස්වරූපයකින් ඉදිරිපත් වීම. ඊළඟ ලක්ෂණය ලියා ගන්න. සිය කාව්‍ය නිර්මාණ මගින් සිය කාව්‍ය නිර්මාණ මගින් අධිරාජ්‍යවාදී ක්‍රියාකාරකම් මෙන්ම සිය කාව්‍ය නිර්මාණ මගින් අධිරාජ්‍යවාදී ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන්ට ගැතිකම් කළ ක්‍රියාකාරකම් මෙන්ම කළු සුද්දන්ගේ ඔවුන්ට ගැතිකම් කළ කළු සුද්දන්ගේ අනුකාරක ගති ලක්ෂණ කමාවක් දාන්න. අනුකාරක ගති ලක්ෂණ පරගති චින්තනය හා අනුකාරක ගති ලක්ෂණ පරගති චින්තනය හා අනුකාරක ගති ලක්ෂණ පරගති චින්තනය හා වහල් මානසිකත්වය පරගති චින්තනය හා වහල් මානසිකත්වය
උපහාසයට ලක් කිරීම වහල් මානසිකත්වය උපහාසයට ලක් කිරීම වහල් මානසිකත්වය උපහාසයට ලක් කිරීම උපහාසයට ලක් කිරීම උපහාසයට ලක් කිරීම හරිනේ වහල් මානසිකත්වය උපහාසයට ලක් කිරීම පරගති චින්තනය හා වහල් මානසිකත්වය උපහාසයට ලක් කිරීම රූලක් ඇරලා ඊළඟ කාරණේ ලියන්න වහල් මානසිකත්වය හා පරගති චින්තනය හා වහල් මානසිකත්වය උපහාසයට ලක් කිරීම ඊළඟ ලක්ෂණය විදේශීය දේ බැහැර කිරීමටත් විදේශීය දේ බැහැර කිරීමටත් විදේශීය දේ බැහැර කිරීමටත් දේශීය දේ විදේශීය දේ බැහැර කිරීමටත් දේශීය දේ අගය කිරීමටත් විදේශීය දේ බැහැර කිරීමටත් දේශීය දේ අගය කිරීමටත් උත්සාහ ගැනීම දේශීය දේ අගය කිරීමටත් උත්සාහ ගැනීම විදේශීය දේ බැහැර කිරීමටත් දේශීය දේ අගය කිරීමටත් උත්සාහ ගැනීම අවසාන කාරණේ ලියාගන්න අවසාන කරුණ මෙම කවීන් කාව්‍ය නිර්මාණයේදී පැරණි කවියේ ආභාසය ලබා තිබීම මෙම කවීන් කාව්‍ය නිර්මාණයේදී පැරණි කවියේ ආභාසය ලබා තිබීම ඊටාම විශිෂ්ට ලෙස මා විශ්වාස කරනවා මගේ අදවත කියනවා මම ඔබට එක පරම්පරාවක් අපේ රටේ කොළඹ යුගයේ එක පරම්පරාවක කාව්‍ය ලක්ෂණ මෙතෙක් ඔබ හදාරා නැති මෙතෙක් ඔබ ඇතුළට පතුලට ගිහිල්ලා ඒ පිළිබඳ හදාරපු නැති දැනුම් සම්භාරයක් කොළඹ කවියේ මුල් පරම්පරාව ගැන ලැබුණා. ඔබේ යාළුවන් එක්ක සිංහල පන්ති වලට සම්බන්ධ වෙන අය වෙනත් පන්ති වලට ඔබට නිකන් සලකා බලන්න පුළුවන් මුල් පරම්පරාව ගැන ඔවුන්ට තියෙන අවබෝධයද ඊට පහළද ඊට වැඩිද කියලා ඔබට සසලා බලන්න පුළුවන්. තේරුණානේ? හැම ගුරුවරයෙක්ම සිංහල කවිය කරනවා නූතන කවිය කරනවා. එහිදී නූතන කවියේ ඒ පරම්පරාව ගැන කතා කරනවා. එතකොට මම කරපු පරම්පරාව පළවෙනි පරම්පරාව ගැන මම කරපු විග්‍රහය කොයිතරම් සාධනීය කියන්නේ ගැළපෙන තැනක තිබුණද කියලා ඔබට වඩාත්ම තේරුම් ගන්න පුළුවන් යම් සංසන්දනාත්මක විමසන තැනක. තේරුණානේ? මේ කරුණු ටික නැවත බලන්න. ඉරිද උදේ 8ට පටන් ගන්න පන්තියේදී මම බලනවා. මට කියන්න අපේ දුවේ කරුණු කීයක් මන් දුන්නද? කරුණු කීයක් දුන්නද ලක්ෂණ? සඳුනි කරුණු කීයක් දුන්නද? 9යි සර්. ඈ 9. ලක්ෂණ 9යි. සඳු
මෙන්න මේ ලක්ෂණ 9 ඉරිද වෙනකොට ඉරිද පන්තියේදී ඔයාලා අපේ ගැල්ලම හැම කෙනෙක්ම ඉරිද පන්තියේදී මේ ලක්ෂණ 9 අනිවාර්යෙන් පාඩම් කරලා තියන්න. ඒ කියන්නේ අපි සතියකින් දැන් මේ සතියක ඊළ සතියක් වෙවිලා නෙවෙයි. එකම සතියේ දවස් 3ක් අපි මේ කරනවා. එතකොට සතියකින් සතියකට යනකොට ඇත්තටම ඔයා උසස් පෙළවල එකම හීනේ විශ්වවිද්‍යාලයට මම යනවා. මම කිසිසේත් ඒ ඉලක්කය අත්හරින්නේ මට සමහර අය මගේ ගෙනුම් ක්‍රියාවලිය දැකලා මගේ වැඩපිළිවෙල දැකලා සමහර අය මට hina වුණා වෙන්නේ. සමහරට මගේ ප්‍රතිඵල ඒ 9ම නොවෙන්න පුළුවන්. ඒ 8ම නෙවෙයි. ඇතැම් වෙලාවදී මම ප්‍රතිඵලය කියද්දී මම බලාපොරොත්තු වුණු මට්ටමින් මගේ යාළුවගේ ප්‍රතිචාර මට ලැබුණේ නැහැ. ඇතැම් වෙලාවදී. තේරුණානේ? ඒක නිකන් ගණන් ගත්තෙත් නෑ වගේ. දැන් ඒගොල්ලෝ විද්‍යාංශේ ගණිතාංශේ කරනකොට නිකන් සඳහිරු තරුවල ඉන්නවා වගේ නිකන් අපිට පෙන්නන නිකන් අමුතු ලයින් එකක්. තේරුණානේ? මේ හැම දෙයකටම උත්තර දෙන්න තියෙන්නේ අතින්වත් නෙවෙයි මතක තියාගන්න. වචනෙන්වත් නෙවෙයි. ක්‍රියාවලිය වැඩවල. ඔයා මේ කලා විෂය ධාරාවේ ඔබ හදාරන මොන විෂයන් තුනක් කමන්නේ ඒ තුනක් ගන්න. ඒ තුනක් ගත්තට පස්සේ විශ්වවිද්‍යාලය යන්න බැරි කමක් නැහැ කිසිම ළමයෙකුට. ඒ තුනක් ගන්න එක ඇත්තටම ගේමක්ද නැහැ. සිංහල වලදී O level වල බහුතරයක් මේනේ මගේ O level එක ආපු ළමයි. O level වලදී ගත්ත දැනුමක් A level වලදී මම නැවත අලුතෙන් දෙන දැනුමක් මේ දෙක එකතෙන් වුණා. ඒක නම් කිසිම සැකයක් නැහැ. ඒ විතරක් නෙවෙයි මහා සිංහල බලාගාරයකට නිකන් ඇතුළුනා. තේරුණා? මේ මහා දෙවන්ත දැනුමක් ලැබෙනවා. ඔබ උත්තර දෙන්න අපේ රටේ කවදා හරි පේරාදෙනියට හරි පැලණියට හරි ජයවර්ධනපුරට හරි ළඟම තියෙන රුහුණ විශ්වවිද්‍යාලයට හරි මේ එකකට කවදා හරි පාතබල නැත්නම් කොළඹ නගරෙම තියෙන කොළඹ විශ්වවිද්‍යාලය එහෙකට පාතබල ඔයා පෙන්නන්න ඔය සාමාන්‍ය කියන්නේ උඩ දාගෙන නේද? ඒ උඩ දාගෙන ගිහිල්ලා සමහර Tamanට මැච් වෙන්නේ නැති Tamanගේ ඇඟේ නැති අර නිකන් සමාජ මට්ටමක් වෙන්නන්න නිකන් පොර මට්ටමක් වෙන්නන්න සමහර අය විෂයන් තෝරගෙන තියෙනවා. මේ ඇඟේ තියෙනවටවත් ආර්ථික හැකියාවක් තියෙනවටත් මොකක්වත් නෙවෙයි. අර නිකන් ඒ ලෙවල් එකක් වෙන්න. තේරුණාද? එහෙමත් තෝරගෙන ඉන්න පණුඩයක් දෙන්න කලා විෂය ධාරාවේ සමහර අය අහනවනේ මොනවද තියෙන අවස්ථා කියලා. ඔයා විශ්වවිද්‍යාලයකට ගියාට පස්සේ මං අද කියන්නේ නැහැ. විශ්වවිද්‍යාලයකට ඔබ ගියොත් මතක තියාගන්න. එදාට තේරුම් ගනින් මේකේ තියෙන අවස්ථා ටික මොකක්ද? කෙල්ලෙකුට ඕන මං කියන්නේ හැම ගෑල් ළමෙක්ම මේ පැත්තට කැමති කියලා. සමහර ගෑල් ළමයින්ට හිතමු මට ඕන කවදා හරි මේ ආරක්ෂකාංශ සම්බන්ධ තනතුරකට යන්න. විශ්වවිද්‍යාලේ ගියා වාදිය ගත්තා. වාදියේ නැතුව ඉනෝක කියලා මාත් එක්ක විශ්වවිද්‍යාලේ මගේ එක්කම මගෙත් එක්කම මම යනකොට විශ්වවිද්‍යාලේ ගියා ඉනෝක කියලා ගෑල්ලා. ඉනෝ කළු ගෑල්ලා මේ ගොඩාක්ම කළු. දෙකුම් කළු. ඉනෝක මේ ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ ප්‍රස්ටී ඉන්නකොට. එතකොට ඒ කියන්නේ ඩිග්‍රී අරගෙනක් නෙවෙයි. නේවි ඔෆිසර් ඉල්ලුවා. නේවි ඔෆිසර්. මම එක අවස්ථාවක් කියනවා නේවි ඔෆිසර් ඉල්ලුවා. නෝකට එහෙම තිබුණෙත් නැතුව එහෙම අදහසක් මේ කැම්පස් යනකම්. එහෙම හිතුවෙත් නැතුව. ඒ වෙලාවේ විශ්වවිද්‍යාලවල ඉන්නකොට ඕන තරම් ඉන්ටර්විව් එහෙම ගැසට් වෙනේව පේනු දැනු. පළවෙනි අවුරුද්දේම සමහර අය ඉල්ලනවා. දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ නේවි ඔෆිසර්. මොකක්ද සුදුකම? විශ්වවිද්‍යාලයකට පිවිසලා තියෙනවා. වාදිය හදාරන්න පුළුවන් මේ නේවි එකට ඇතුල් වෙලා. ඔෆිසර් කෙනෙක් ඉදෙනවා ඩිග්‍රී කරන්න පුළුවන්. තේරුණාද? නේවි ඔෆිසර් ඉන්නවා. අවසානයේ ඩිග්‍රිය ගන්න කලින් එයා. වාදිය ගන්න කලින් එයා. නාවික හමුදාවේ ඔෆිසර් කෙනෙක්. හරි නේවි ඔෆිසර් කෙනෙක් කියන්නේ ඒගොල්ලෝගේ ආත්ම නැතුණු මලගෙදරට එයා ආව පසු කාලේ ඉන්නව නැතු මේකේ අවස්ථාවේ මේ එයාට ආරක්ෂකයෝ දෙන්නෙක් ඒ වෙනකොට එවකට දීලා තුන ආරක්ෂකයෝ දෙන්නෙක් එක්ක එයාට දීපු වාහනෙන් ආවා. ගමට එනකොට අර hina වෙච්ච කළු ඉනෝකට
ඉනෝක ලස්සන ගෑල්ල මේක නෙවෙයි. hina වෙච්ච හාස්‍ය ලක් කරපු ඉනෝකලයි පවුල දිහා හිලා hina වුණු. තේරුණානේ ඒගොල්ලෝගේ ආර්ථිකය දිහා මේ සමහර අය හැල්ලුවෙන් දැක්කා. ඒගොල්ලෝගේ පවුලේ කවුරුත්ම කළුයි අම්මයි තාත්තයි දෙන්නම කළුයි. ඒගොල්ලෝගේ පවුලේ ඔක්කොම කළුයි. ඉතින් ඉනෝකලයි පවුලටත් නිකන් උපහාසාත්මක වගේ තැනක් තිබුණා. අය ඔක්කොම බින්දා. ඒ ඔක්කොම බින්දා. ඉස්කෝලේට එක්කන් ආවා. දෙපැත්තේ පෙරහැරක් කියන්නේ සූර්ය වාදන කණ්ඩායම් එක්ක ආවා. ඒ කියන්නේ ඒ ගෑනු ළමයි නේවි ඔෆිසර්ගේ එතන නතරුනේ. එයා පටන් ගත්තේ. දැන් වෙනකොට අහගෙන නාවික හමුදාවේ ඉහළම පෙළේ තනතුරක ඉන්නවා. මම කිව්වේ එක පැත්තක් විතරයි. ඒ පැත්තට පොතලාවල හරි ගිහිල්ලා ඒ පැත්ත ගනනවා නම් එහෙම ඕන තරම්. ඒ කියන්නේ දැන් හිතනවනේ අපිට අවස්ථා තියෙනවද කියලා. අවස්ථා ඕන තරම් තියෙනවා. එළියට බැස්සම දැන් ඇඹිලිපිටි ගෑල්ලම එක්ක ඇඹිලිපිටි කවුමට නගරෙට ගියාම රාජ්‍ය ආයතන ටික බලන්න. රාජ්‍ය ආයතනවල කලා උපාධාරයක් නැති ආයතනයක් වෙනවා. බැංකුවක නැති වෙනවා. ඒ වුණානේ රජයේ බැංකුවක හරි පෞද්ගලික බැංකුවක ඉතින් කොමස් පැත්තටනේ යන්නේ. එහෙම නෙවෙයි රජයේ තියෙන ප්‍රාදේශීය ලේකම්කාරය ප්‍රාදේශ සභාව ගිනුම් එතකොට ඔයයි තියෙන මිලින්දෝරු දෙපාර්තමේන්තු ඊළඟට මහා මාර්ග සංවර්ධන අධිකාරී පළාත් ඒවා ඊළඟට හැම දෙයක් තියෙන ආයතන ගත්තොත් ඊළඟට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙත් පුළුවන් ඒවානේ ආයතන ගත්තොත් ඒ ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂක ඉඳලා කවුද ඉන්නේ ඊළඟට උසාවිය ගත්තොත් උසාවියේ නඩුකාරයෙක් ඉඳලා කවුද ඉන්නේ මොනවද රටේ නැත්තේ මොන අංශද රැකියා නැත්තේ කියන කලා උපාධාරයට ඔහු දක්ෂයෙක් වෙන්න ඕනේ. ඔහු මේ නිකන් සාමාන්‍ය ප්‍රතිඵලයක් අරගෙන හරි කමන්නේ විශ්වවිද්‍යාලයට අන්තරින් ගත්තා කමන්නේ. විශ්වවිද්‍යාලය තුල මාර විදිහට පාඨමාලා පුදුම විදිහට පාඨමාලා. ළමයින්ට හිතා ගන්නත් බෑ අයියෝ අපි මොනවද මේ හිතුවේ මේ කලාකරා මහ තුන්වෙනි පන්තියේ මොනවද එහෙම කියලා අපි මොනවද මේ හිතුවේ කියලා හිතෙන්නේ. අපි කොයිතරම් අපේ මට්ටමින් A level වලින් ඉඳපුවම කොච්චර දුප්පත්ද කියලා. එතකොට ඕන විෂය පද්ධති තෝරා ගැනීමේදී මොනතරම් බොළඳද කියලා. අවශ්‍ය වෙන්නේ විශ්වවිද්‍යාලයකට යන්න. එතෙන්ට ගියාම ඔයාලා බලන්නකො තියෙන පාඨමාලා මොනවද කියලා. කරන්න බැරි පාඨමාලා මොනවද කියලා. ඕනම එකක් කරන්න. Tamanට ආත්ම ශක්තියක් තියෙනවනම් ඒ වුණානේ ඒ කියන්නේ රටේ ඉහළම තනතුරට යන්න පුළුවන් පාඨමාලා ඕන තරම්. විවිධ රැකියාවල අපි හිතන එක්ක ගුරුවරයා තමයි එක්ක නැත්නම් ඔය අපිට පේන නේද බෝඩ් ලෑල්ලගෙන ජොබ් දියව කියලා උපාදානයක් ටික තමයි අපි හිතන්නේ. තේරුණාද? ඒ ටික තමයි අපි හිතන්නේ. එහෙම නෙවෙයි ඒක ඉගෙනුම කියන එක හරියට කරන්න. ඒක කරොත් ප්‍රාදේශීය ලේකම්වරියක් වුණාම ගෑනු ළමයෙකුට හොඳ නැද්ද කියලා? ගෑනු ළමයෙක් ප්‍රාදේශීය ලේකම්වරියක් වෙලා ඒක හොඳ නැද්ද? සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක් වෙලා ඇඹිලි පිටියම කියලා හිතන්නකෝ. එතෙන්ට එනවා. වැඩි ඈතක යන්න ඕනේ නේ ජොබ් වලදී තමන්ගේ පැත්තටම එන්නත් ඕනේ. ඒක හොඳ නැද්ද කියන්නේ? ඇයට තියෙන වරප්‍රසාදික දන්නවත් පාල. ප්‍රාදේශීය ලේකම්වරියක් කියන්නේ මේ ප්‍රදේශයේ පළවෙනි බලධාරිය. ඒ උනාට පළවෙනි පුරවැසියා මේ ප්‍රදේශේ. කවුරු ආවත් එයාගේ අවසරය තියෙනවා. දැන් කී දෙනෙක් ඉන්නවද අපේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගෑනු ළමයි ප්‍රාදේශීය ලේකම්වරිවරිය කී දෙනෙක් ඉන්නවද? සහකාර ප්‍රාදේශීය ලේකම්වරු නැහැ දැන්. වරියන් ඉන්නේ ඔක්කොම. ගෑනු ළමයි ඉන්නේ ඔක්කොම. අනතුරු වලට ඔක්කොම ඉහළ තනතුරු ඉන්න ඔක්කොම ගෑනු ළමයි. දැන් ඒකට කොහොමද යන්නේ? කලා කරා පරිපාලන එක්සෑම් එක කරා. ඒ උනානේ ඒ අතරින් පරිපාලන වේදී විභාගයක් කිව්වා. හරි සරල දෙයක්. කලා විෂය ධාරාව. ප්‍රාදේශීය ලේකම්වරිය. ප්‍රදේශයේ පළවෙනි බලධාරිය. නරකද කියන්නේ? අවස්ථා ගණනාවක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්නේ නෙවෙයි. මට ඔය අහන අයට සමහර අයට මේ කලා කරා මොකක්ද කියන අවස්ථාව මම උත්තර දෙන්න යන්නේ. මොකද මම ඒ ශේස්ත්‍රයේ ගිහිල්ලා ඒකේ තියෙන අවස්ථා ඕන තරම් දැකපු කෙනෙක්. ගෑනු ළමයි ඒ කියපු තැන් මම දන්න කෙනෙක්. ඒ නිසා ඉතින් ඕනේ වෙන්නේ Taman තෝරගත්තේ හදවතින් කරන එක විතරයි. අවංකව කරන එක විතරයි ඕනේ වෙන්නේ. ඒ වුණාට ඒ නැතුව අපි නිකන් බදාගෙන අවසානයේ ගෙදර අසරණ වෙලා ගෙදරට බර වෙලා මං කරේ මැක්ස් මං කරේ සයන්ස් ලක්ෂණක් වේදම් කරලා ලක්ෂ ගාණක් වේදම් කරලා ගෙදර ආර්ථිකයේ පස්සට ගිහිලා සම්පූර්ණයෙන්ම නංගිල මයිලට උගන්නන තියෙන අවස්ථා ඔක්කොම ගෑරලා අවසානයේ ඒ ගෑල්ලා මේ පිළමේ ගෙදරට බරක් වෙලා ඉන්නේ ඉතින් මැක්ස් සයන්ස් කරන කොච්චර අය ඉන්නවදනේ ගෙදර මෙලෝ රැකියාවක් නැතුව නමට කියනවා මං ඉතින් මැක්ස් කරා කියලා එච්චරයි ඒ වුණානේ එච්චරයි තියෙන්නේ ඒ නිසා තේරුම් ගන්න කැප වෙලා මහන්සි වැඩ කරා අතිරේක දෙයක් මම කතා කරේ හැබැයි ඕන නිසා ඔයාලට මේක කියලා වැඩක් නැහැ දැන් ඔයාලා කොහොමද තෝරගෙන නේද මේක කියන්න ඕන අර
ලොකුවට ඔළුව තියාගෙන ඉන්නවනේ පොඩි මාන්නයකින්. අන්නේ අයට තමන්ගේ ඇඟේ නැතත් තෝරගෙන ඉන්න අය සෙට් එකක් ඉන්නවනේ. ඒගොල්ලොන්ට මේක කියන්නේ. එතනදී ගුරුවරයා තෝරගන්නෙත් ඔය විදිහට. ගුරුවරයා තෝරගන්නේ අර මාන්නෙ ලොකු ප්‍රමාණයක් ඉන්න ගුරුවරයා. පරණ නම තියෙන ගුරුවරයා. ඒකෙන්ම තමයි ගුරුවරයා තෝරගන්නේ. අන්න එතනදී ඔබ යම් උඩුගම් බලා යනවා වගේ තීරණයක් ගන්න. මේ තීරණයට කවදාවත් අසාධාරණයක් වෙන්න මම ඉඩ තියන්නේ. මේ තීරණය. තේරුණා? ඒකේ පුංචි මේ සාක්ෂි මේ දැන් දෙමින් තියෙන්නේ. මොකද ඉරිදට අමතරව දාන්න පුළුවන් හැම අතිරේක වරුවක්. දැන් ඉස්කෝලේ යන කාලයක් යන්නේ. ඉස්කෝලේ යන කාලේ නිවාඩු කාලේනවනේ. ඒ නිවාඩු කාලවලදී සතියට දවස් 4 දාන්න පුළුවන් මම දාන්නේ. අර ගුරු එකම දවසයි කරන්නේ ඒ දවස් විතරයි. තේරුණා? අපිට ආවත් එකයි නවත් එක අපිට ඉන්න සෙට් එකක් නෝනේ ඒගොල්ලෝ එමය හිතන්නේ. නමුත් මට ඊට වැඩිය තියෙන මේ ටීම් එක ඉහළම තැනට ගේන්න ඕනේ කියලා මහා වියරුවක් මට තියෙනවා. තියෙන නිසා කළ හැකි හැම කැපකිරීමක් කරනවා. මම උන්නේ ඒක නවත්තන කතාව. ඒක ඔළුවට දාගන්න. හරි? මේ ඉන්න ටික දාගන්න. ඒ කියන්නේ මෙතනදී මාත් එක්ක ඉන්නේ 5 දෙනා කියන්නේ. මේ 5 දෙනාම අතාරින්නේ. අතෑරියොත් මේ දෙන්න කියන්නේ මම අතාරින්නේ. අතෑරියොත් මට ගමනක්. ඒ දරුවගේ ගමන නිර්මාණය වීම හරහානේ මගේ ගමන නිර්මාණය වෙන්නේ. ඒ දරුවට අනාගතයක් නොදුන්නොත් මට අනාගතයක් නැහැ නේ එළිවෙල්ලුනේ. ඒ නිසා මම අනිවාර්යෙන්ම ඔහුට අනාගතයක් දෙනවා. එහෙම වුණාම තමයි මට 3 දෙනා කියන්නේ. මම ඔය 3 දෙනා ඇඩ් කරනවා ඊළඟ අවුරුද්දේ මට ඇති වෙන්නේ. මොකද ළමයි 3 දෙනායි 3 දෙනාටම ඒ තුනයි 100% මගේ ප්‍රතිශතය. මගේ ප්‍රතිශතයකේ 100%යි. ළමයි 100 දෙනා ඉඳලා ළමයි 30කට ඒ දුන්නු කෙනා 100ට කීයද බලමු ප්‍රතිශතය. මගේ 100%යි. එතකොට ළමයි තෝරගනීවි කවුද සාර්ථක කියලා. ළමයි ඔලුගිඩි ප්‍රමාණයෙන් නෙවෙයි ළමයි ඊළඟ අවුරුදු වල තීරණය කරන්නේ ප්‍රතිඵල මත. ඒ ප්‍රතිඵල මත ඊළඟට අසංගසර යනවා කියන්නේ. ඒ නිසා මම කැප වෙලා කරනවා. මම කරන දේ තීරණය කරනවා. මට මහා එහෙම වේගයක් කියලා දෙයක් නැහැ. ඒ මම කරන දේ ඔලුවට දැනෙන්න කරනවා. තීරණය කරනවා. ඒකෝ ළමයි අනිවාර්යෙන් පළවෙනි සැරේ මේක ඔලුවට දාගන්න. එච්චරයි මගේ අරමුණ. අපි ව්‍යාකරණ කතා බහක් කරන්න පුළුවන්. ඒ කියන්නේ 8යි 10යි වෙනකම් වගේ කරනවා. ඒකට ඒ වෙන ව්‍යාකරණ කොටස කරන්න පුළුවන්. ඒකට මම කරන්නේ බොහෝ වෙලාවදී වැඩිපුර සාහිත්‍ය කරනවා නම් ඊළඟ සතිය පටන් ගන්න ව්‍යාකරණ. ව්‍යාකරණ වැඩිපුර කරනවා ඊළඟ සතිය පටන් ගන්න සාහිත්‍ය. කොට දෙපැත්ත බැලන්ස් වෙලා කරනවා. හරිනේ? මාසයක් අපි හිතමු මාසික කාලයක් නූතන පද්‍ය ඇද්දලා සමහර වෙලාවට අපිට පළවෙනි කයි පන්ති විචාර කරන තැනට එන්න තවත් සැලකිය යුතු කාලයක් යනවනම් පොඩ්ඩක් අර ඒකාකාරී බව බිඳින්න මම මේ යුග 4 මේ પરම්පරා 4 කරලා යනවා පුරාතන ගද්‍ය කියන පැත්ත. පුරාතන ගද්‍ය පැත්තට නැත්නම් කෙටි කතා නැත්නම් නව කතා ඒ අපි තෝරාගත්ත පැත්තකට යනවා. ඒකනම් අපි ඊළඟ මාසෙත් ඒ තෝරාගත්ත පැත්ත අපි ඉස්සරහට යනවා. මේ විදිහට අපි පොඩ්ඩක් සමහර ඒවා ඇත්තට මේ තරම් ලොකු හැදින්වීම නැහැ. අග්ගාල පාඩමට එන්න පුළුවන් දැන් තියෙනවා. ඒ තැන්වලදී තාම ඉක්මනින් පාඩමට ඇතුල් වෙන්න පුළුවන්. අපි යමු සිංහල කෝඩි අපි කතා කරමු. කෝඩි 6ක් තියෙනවා කියලා මම එදා ඔබේ නෝට් එකේ ඇති. ඒතරානේ මේ නූතන ජාත්‍යන්තර සිංහල කෝඩියට එනකොට සිද්ධාර්ථ සංග්‍රහ කෝඩියේදී කෝඩි 6ක් තියෙනවා කියලා ලියාගත්තා. ඒ කෝඩියයි අද පළවෙනි එකක් ගත්තා. සිද්ධාර්ථ සංග්‍රහ කෝඩිය. සිද්ධාර්ථ සංග්‍රහ කෝඩිය. සිද්ධාර්ථ සංග්‍රහ කෝඩිය. සිද්ධාර්ථ සංග්‍රහ කෝඩිය ගැන කතා කරමු. මට ඔයාලා කියන්නේ මේ කෝඩි 6 අපි ලියාගත්ත නේද? ඔව් සර්. කෝඩි 6 ලියාගත්ත නේද? යාළුවමයි. ඔව් සර් ලියාගත්තා. වෙන වෙනම ලියාගෙන ඉන්නවා. දැන් එක කතා කරලා තියෙනවා. වෙන අනුමාත්‍රිකාව ලියන්නේ සිද්ධාර්ථ සංග්‍රහ කෝඩිය. සිද්ධාර්ථ සංග්‍රහ කෝඩිය. සිද්ධාර්ථ සංග්‍රහ කෝඩිය. බලමු මේක ගැන පොඩි කතා බහ කරන්න. ඔබට පළවෙනි වටේ මේක තේරෙනවද බලමු. සිද්ධාර්ථ සංග්‍රහව කියන්නේ පළමු සිංහල පළමු සිංහල ව්‍යාකරණ
ග්‍රන්ථය. පළමු සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය. එතන සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් පළවෙනි වරට අපි හඳුනගන්නවා. ඒක තමයි සිද්ධාර්ථ සංගරාව. මේක හිතන්න. පළමු සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය තමයි සිද්ධාර්ථ සංගරාව ව්‍යාකරණ ග්‍රන්ථය. ඒක සිද්ධාර්ථ සංගරාව ව්‍යාකරණ පැරණිම ග්‍රන්ථය ඒකනේ. පළවෙනිම ග්‍රන්ථය ඒකනේ. අපේ රටේ සිංහල. එතකොට මේ සිද්ධාර්ථ සංගරාව රචනා කරේ ඒකත් අපි ගමුකෝ. මොකක්ද යුගය. මේක යුගයක් විදිහට ගත්තොත් දඹදෙණියට වැඩි. දඹදෙණි යුගය. යුගයක් විදිහට ගන්න. ඒක සියවසක් විදිහට ගත්තොත් 14 වෙනි සියවසේ මුල් භාගය නැත්නම් 13 වෙනි සියවසේ අග භාගය. 14 වෙනි සියවසේ විදිහට නැත්නම් 13 අග භාගය. එතනයි ඒ යුගය දඹදෙණි යුගය 14 වෙනි සියවසේ කොට මුල භාගය. මේක ඇත්තටම කතුවරයාගේ නම නිශ්චිත නැහැ. කතුවරයා මෙන්න මෙයා කියලා නිශ්චිත නැහැ. අපි ඒ නිසා උන්වහන්සේ අඳුන ගන්නවා පතිරාජ. පතිරාජ පිරිවෙන් පති. පිරිවෙන් පති. එතකොට මේ පතිරාජ පිරිවෙන් පති කවුද කියලා නිශ්චිත දක්වලා නැහැ. අනුමදස්ස හිමි කියලා කියනවා, වේදේ හිමි කියනවා මතවාදයක් තියෙනවා. අපි ඇඟ බේරගෙන මේක ලියනවා. පතිරාජ පිරිවෙන් පති හිමි කියනවා සිද්ධාර්ථ සංගරාව රචනා කරනවා. යුගයේ දඹදෙණි සියවස 14 වෙනි සියවසේ මුල් භාගය. සිද්ධාර්ථ සංගරාව කියන්නේ පළවෙනි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය. හරි නේද? පළවෙනි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය සිද්ධාර්ථ සංගරාව. ඊළඟට දැන් අපි බලමු සිද්ධාර්ථ සංගරාව පතිරාජ හාමුදුරුවෝ පිරිවෙන් පති රචනා කරන දඹදෙණි යුගයේ පළවෙනි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය සිද්ධාර්ථ සංගරාව. දැන් සිද්ධාර්ථ සංගරාව රචනා කරන්නේ මොකද්ද අරමුණ පරමාර්ථ. පරමාර්ථය තමයි දුහුණන් දැනුම් සඳහා කරණියු සිද්ධාර්ථ සංගරාව. සිද්ධාර්ථ සංගරාව ඔන්න පරමාර්ථය. කතුවරයා කියනවා දුහුණන් දැනුම් සඳහා කරණියු සිද්ධාර්ථ සංගරාව. සිද්ධාර්ථ සංගරාව රචනා කරනවා මොකක් සඳහා? දුහුණන් දැනුම් සඳහා. කවුද දුහුණන් කියලා කියන්නේ? දුහුණන් යනු කවුද? දුහුණන් කියන්නේ ආධුනිකයන්. දුහුණන් කියන්නේ ආධුනිකයන්. ආධුනිකයන් කියන්නේ කවුද? මොන ආධුනිකයන් කියන්නේ නවකයෝ කියන්නේ අලුත් අය කියන්නේ. මොන ආධුනිකයෝද? කවර මට්ටමේ ආධුනිකයෝ? කවියට එන ආධුනිකයන්. කවියට එන ආධුනිකයන්. කවි ලියන්න එන අලුත් අය ඉන්නවනේ. අන්න කාව්‍ය කරණයට එන ආධුනිකයන්ගේ දැනුම සඳහා. ආධුනිකයන්ගේ දැනුම කුමන දැනුමක්? දැනුම සඳහා මොන දැනුම සඳහා? ආධුනිකයන්ගේ දැනුම සඳහා තමයි සිද්ධාර්ථ සංගරාව රචනා කළේ. දැනුම සඳහා මොකක්ද දැනුම? ඒ මොන දැනුම? කවියට එන ආධුනිකයන්ගේ කුමන දැනුමක් සඳහා? කවි බස පිළිබඳ. කවි බස. ආධුනිකයන්ගේ කවි බස පිළිබඳ. ඒ කවි බසට අවශ්‍ය කරන ව්‍යාකරණ දැනුම සඳහා. කවි බසට අවශ්‍ය කරන කවි බසට කියන තව නමක් තියෙනවා. කාව්‍යමය නම තමයි කවුලැකිය. කවුලැකිය කියන්නේ කාව්‍ය භාෂාව. කවුලැකිය. කවියට එන ආධුනිකයන්ගේ තෝරන්නේ කාව්‍ය භාෂාවට අවශ්‍ය. කවියට එන ආධුනිකයන්ගේ කාව්‍ය භාෂාවට හෙවත් කවුලැකියට අවශ්‍ය
කාව්‍ය භාෂාවට හෙවත් කවුලකියට අවශ්‍ය ව්‍යාකරණ දැනුම සඳහා ඒ ව්‍යාකරණ දැනුම සඳහා කවියට එන ආදුනිකයන්ගේ එවුනානේ කාව්‍ය භාෂාව නැත්නම් කවුලකියට අවශ්‍ය ව්‍යාකරණ දැනුම සඳහා තමයි සිද්ධාර්ථ සංගරාව රචනා කළේ. වාක්‍යයෙන් දුහුණන් දැනුම් සඳහා කරණෙව් සිද්ධාර්ථ සංගරා. දුහුණන් කියලා කියන්නේ කවුද? ආදුනිකයන්. ආදුනිකයන් කියන එක තව අපි සරල කරගන්නවා. මොන ආදුනිකයෝද? කවියට එන ආදුනිකයෝ. දැනුම් සඳහා කුමන ආකාරයේ දැනුමක්? කාව්‍ය භාෂාවට අවශ්‍ය ව්‍යාකරණ දැනුම. කවුල් ලැකියට අවශ්‍ය ව්‍යාකරණ දැනුම. කාව්‍ය භාෂාවට. ඒකට ඔයා මතක තියාගන්න. පළවෙනි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය රචනා කරේ මේ ව්‍යාකරණ ඉගෙන ගන්න අයට නෙවෙයි. කවියට එතකොට එදා තිබුණු කවි භාෂාව තුල කියවෙන ශබ්ද කවි භාෂාව තුල කියවෙන වචන එක ශබ්ද තියෙනවා. අන්න ඒ ශබ්ද එකතුව නියෝජනය කරන සංකේත පද්ධතියක් විතරයි මේගොල්ලෝ සිද්ධාර්ථ සංගරාවේ පෙන්න හෝඩියක් තියෙනවනේ. ඒ හෝඩිය තුල පෙන්නලා. කවි භාෂාව තුල ශබ්ද වෙන ශබ්ද ටිකක් තියෙනවනේ. ඒ ශබ්ද නියෝජනය කරන සංකේත පද්ධතියක් විතරයි මේ සිද්ධාර්ථ සංගරාවේ පළවෙනි අදියර සන් කියන අදියර පළවෙනි අදියර සිද්ධාර්ථ සංගරාවේ සන් අදියර අන්නේ සන් කියන අදියරේ දක්වලා තියෙන හෝඩිය තමයි සිද්ධාර්ථ සංගරාව හෝඩිය කියන්නේ. ඒ හෝඩියේ දක්වලා තියෙන අකුරු 30 ඒ අකුරු 30 ඇයි ඒක දක්වලා තියෙන්නේ? කවියට එන ආදුනිකයන්ගේ කවිබසට අවශ්‍ය ව්‍යාකරණ දැනුම ලබා දෙන්න. එතකොට මේ කවිබස හැසිරෙන සීමාවේ ශබ්ද 30 විතරයි අකුරු 30ක් විදිහට පෙන්වන සිද්ධාර්ථ සංගරාවට පාදක වෙලා තියෙනවා. මම උසස් පෙළ ඉගෙන ගන්නකොට මගේ ගුරුතුමා අවංකවම කියන්නේ එයාට ගෞරවයක් දෙමින් අපහාස කරමින් නෙවෙයි. මගේ හදවතේ ගෞරවය තියෙන වචන වලින් ආවෙ නැති වුණාට මගේ ගුරුතුමා එදා දවසේ සිද්ධාර්ථ සංගරාව ගැන සිද්ධාර්ථ සංගරා හෝඩිය ගැන මට මෙවැනි දැනෙන්න විස්තර කිරීමක් කරා නම් ඇත්තටම මම සිංහලවල මට ඉතින් මගේ තියෙන කාර්ය බහුලත්වය මත මගේ ගමන මං විසින්ම සීමා කරත් නැත්නම් මම මෙතන සිංහල වලින් ඉන්න කෙනෙක් නෙවෙයි. මට තියෙන කාර්ය බහුලත්වය මත සහ මගේ ඉන්න ඕන සීමාවක් මත මම ඉන්නේ. එහෙම වුණා නම් මං කොතන ඉන්නවද කියලා මට හිතෙනවා. මේ විදියට මේව කියලා දෙනවා. ඒවනම් මේ පැත්තෙන් ගත්තම මගේ ගෝලයන් විදිහට ඔයාලට මේක දෙන විදිය ගැන මට සතුටක් තියෙනවා. මම මේ දෙන විදිය තුල මට දැනෙනවා. මට ඉවෙන් තේරෙනවා. ඔයාට ඒ කාරණේ කොච්චර සංවේදීද? ඒවනම් ඔයාට ඒ කාරණේ. හැබැයි අපේ එක්කෙනා අපිට කරනකොට දැන් ඔයාලගේ සිංහල පන්තියේ යාළුවෙක් කෙනෙක් ළඟට නිකන් ගිහිල්ලා බලන්න. මේව කියාගෙන නෝ විතරයි. කියාගෙන යන්න. මේ වාක්‍ය නම් මේක දුහුණන් දැනුම් සඳහා කරණෙව් සිද්ධාර්ථ සංගරා කියලා කියනවා. ඊට පස්සේ මේ ආධුනිකයන්ට උපදෙස් දෙන්න තමයි මේක රචනා කරන්නේ. මේ ඇතුළට යන්නේ. ඒ ඇතුළේ ගිහිල්ලා පුංචි පුංචි ස්පර්ශ කරන්නේ. ඒක තමයි මේක ඇතුළේ තියෙන මම දකින්නේ ගැන්වීමේ තියෙන ගැටලුව ඒ ගොඩක් අයගේ අතට මට පේන දේවල්. මොකද මම අවම නියෝජනය කරන්නේ නූතන පරම්පරාව නියෝජනය කරන ගුරුවරයෙක් විදියට මේ පැරණි සහ නූතන දෙකේම සම්මිශ්‍රණය මම අඳුනගෙන තියෙනවා. වසර 20ක් ශාස්ත්‍රයේ ඉන්නවා කියලා කියන්නේ ඔය පරම්පරා දෙකේම මම තෙම්පරාද. ඒ නිසා වඩාම හොඳ දේ මට ළමයිට දෙන්න පුළුවන්. ඒ වුණානේ හොඳයි. කවියට එන ආදුනිකයන්ගේ ඒ කවිබසට අවශ්‍ය ව්‍යාකරණ දැනුම දීමටයි සිද්ධාර්ථ සංගරාව රැයි. අන්නේ කවිබස කියන සීමාව ආශ්‍රය කරගෙන තමයි සිද්ධාර්ථ සංගරාව ඕඩී ඒ සංකේත පද්ධතිය ගොඩනැගෙන්නේ. හරිනේ. එතකොට දැන් ඔයා එක පැත්තකින් අරමුණ දැනගන්න. මොකද්ද අරමුණ කියන්නේ? කවුද මේක රචනා?
මොකද්ද මේකේ යුගය? මොකද්ද මේ පොතේ තියෙන ප්‍රශ්නේ? පළවෙනි සිංහල ව්‍යාකරණ. දැන් අපි බලමු මෙන්න මේ ටික මට මකන්න වෙනවා. අපි සටහන් ගත කරද්දී ලියාගමු. මේ අරමුණ, මේ කතුවරය, මේ යුගය, මේ එහි තත්වය තේරුණාද? දැන් අපි කවුලැකිය කියන්නේ මොකද්ද කියලා මම නැවත කියලා දෙන්නම්. කවි බස කියන එක කාව්‍ය භාෂාව. කාව්‍ය භාෂාවට කියන කාව්‍යාත්මක වචනේ තමයි කවුලැකිය. කවුලැකිය. හඳුනි අපි ගෙදර පන්තියේදී ඔයාලා සිංහල කතා කරද්දී ඔය ඔල්ලු කෙල්ලන්ගේ නේද සුහද සාද ඇතුලේ සිංහල කතා කරද්දී මේ විදිය විග්‍රහයන් වලට අපට යනවා නම් මේ විදිය සිංහල අක්ෂර ස්පර්ශ කරා කියන එක සමහරට දැනෙන්නේ නැතුව නේද? මෙහෙම සිංහල. ඒ නිසානේ සමහර ළමයි තාම අපි තෝරගන්නේ නැත්තේ. අර ඒ මට්ටමින් හිතන නිසා නේද? මේක ඇත්තටම කියන්නේ මේ දේශන මේ සාකච්ඡා අර ළමයි වෙන පන්තුලේ ළමයින්ට වීඩියෝ එකකින් හරි යවන්න පුළුවන් නම් ඒගොල්ලෝ එදාට තීරණය කරනවා ඇත්තටම අපි සිංහල ඉගෙන ගන්න මොනවද. දැන් සුදක් සංගරා කතුවරය කියනවා. සුදක් සංගරාව එතකොට සිංහල හෝඩිය තියෙන්නේ පළවෙනි අදියර. පළවෙනි අදියර වෙන සන් අදියරේ. සන් කියන අදියරේ තමයි පළවෙනි අදියරේ. සුදක් සංගරාවේ පළවෙනි අදියර. සන් අදියර. සන් අදියරේ දක්වන හෝඩිය තමයි සිදත් සංගරා හෝඩිය කියන්නේ. එතකොට මේ හෝඩියේදී එයා පෙන්නනවා සිදත් සංගරා හෝඩියේදී පෙන්නනවා මෙන්න මේ විදිහට හෝඩිය අන්තර්ගත අකුරු ප්‍රමාණය. අන්තර්ගත අකුරු ප්‍රමාණය පෙන්නනවා. අනකුරු පසෙක එද. පසෙක එද. මේ මම ලියද්දිම පාඩම් කරනවා. මම ඊට පස්සේ අහන ඔයාගේ හොඳ ලියද්දිම දෙන එක ඒ වෙලාවෙන් පාඩම් වුණු කෙනා බෝඩ් එක මැකුවට පස්සේ මට කියන්න. සතහන් කරගෙන එක බලාගෙන කියන්නේ එතෙන්ට අපි යන්න ඕනේ නැහැ. අනකුරු පසෙක එද. එද ලුහු ගුරු වේන් දසවේ අනකුරු පසෙක එද ලුහු ගුරු වේන් දසවේ ගත කුරුද වේ විස්සෙක් මම අභියෝගයක් දීලා තිනවාට පුළුවන් නම් මම මේක ලියලා ඉවරලා මේක ආපහු මම නැවත කියනවා මට පාඩම් කරලා පෙන්නන්න. ගත කුරුද වේ විස්සෙක් පනකුරු පසෙක එද ලුහු ගුරු බේන් දස වේ ගත කුරුද වේ විස්සෙක් වහරට යුහු සිය බස. වහරට යුහු සිය බස. බස කියනකොට මේක බස කියලා කිව්වත් කමක් නැහැ. ඒකාර භාවිතයේ තරම් අදාළ නැහැ. සමහර ළමයි සමහර වෙලාවදී බස කියනවා නැත්නම් බස කියනවා. ඒක ගැටලුවක් නෑ. වහරට යුහු සිය බස. වහරට යුහු සිය බස. මේක එකට බැඳලා ලියන්න පුළුවන්. වහරට යුහු සිය බස. පාඩම් කරගන්න ලේසි වෙන මේක සිය බස කියලා කරගන්න ගැටලුවක්. පනකුරු පසෙක එද මොකද මේ සමහර ඒවා හෙළහවුල විදියට බලන අය මේක කාර්ය දාගන්න. නමුත් සිද්ධාර්ථ සංග්‍රහයේ හරියටම මේක තිබුණා එක සිද්ධාර්ථ සංග්‍රහයේ සන් අදියර සිද්ධාර්ථ සංග්‍රහ කියන පොතත් එහෙම නෑ කාටවත් ගන්න. පරිණිම ව්‍යාකරණ ග්‍රන්ථයේ තියෙන එක තැනක දෙතැනක විතරයි. නිර්මාණ මේ කොහෙවත් නැහැ. එතකොට ඒකෙන් එනේවනේ. එතකොට හෙළහවුලේ විදියට හිතන කෙනෙක් නම් මේ ආකාර දාගන්න. මේ සරල ආකාරය ගොඩාක් තැන්වල තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. පනකුරු පසෙක එද ලුහු ගුරු බේන් දසවේ ගත කුරුද වේ විස්සේ වහරට යුහු සිය බස. වහරට යුහු සිය බස.
කියන්න පුළුවන්ද? කවුද ඉදිරිපත් වෙන්නේ කියන්නේ? මේක බලන්න නැතුව කියන්න පුළුවන්ද? මාත් එක්ක නැත්නම් කවුරුත් එක්ක එකවරක් කියමුද? ඔබ කොහෙන් කියන්න බලන්න මට ඇහෙන්නත් පුළුවන් නෑ ඇහෙන්නත් පුළුවන් කියන්න බලන්න. පනකුරු පසෙක එද ලුහුගුරු බෙයින් දසවෙනි. ගත කුරුද වේ 20 වහරට යුහු සිය බස. වහරට යුහු සිය බස. කියන්න පුළුවන්ද? මං අහන්නද? ඉස්සර වෙලා කැමැත්තෙන් කවුද ඉදිරිපත් වෙන්නේ? පාඩම් කරගන්න උන් නැද්ද? පළවෙනි පේලිය පනකුරු පසෙක එද. දෙවෙනි පේලිය ලුහුගුරු බෙයින් දසවෙනි. තුන්වෙනි පේලිය ගත කුරුද වේ 20 හතර වහරට යුහු සිය බස. වහරට යුහු සිය බස. හොඳයි. පාඩම් කරගන්න බැරි වුණා කියන්නේ කවිය අන්තර්ගත කාරණා කතා කරද්දී ඒක ඔලුවට යයි. දැන් මේක මොකද්ද කියන්නේ? සිද්ධාර්ථ සංගරා හෝඩියේ මේ කියන ආකාරයට අර්ථය ගත්තම පනකුරු පස්සෙක එද. දැන් මේක අර්ථය හරියටම කියන්නේ ගොත් මෙන්න මෙහින් ගන්න. සිය බස. සිය බස කියන්නේ ස්වභාෂාව. ස්වභාෂාව කියන්නේ තමන්ගේ ස්ව කියලා කියන්නේ සිය කැමැත්ත කියන එක කියන්නේ සිය කියන්නේ තමන්ගේ ස්ව කියන්නේ ඒක. එතකොට සිය බස කියන්නේ ස්වභාෂාව තමාගේ භාෂාවේ වහරට ව්‍යවහාරයේ ස්වභාෂා ව්‍යවහාරයේ යොමු කියන්නේ සුදුසු 1 2 3 ස්වභාෂා ව්‍යවහාරයේ යොමු කියන්නේ සුදුසු ස්වභාෂා ව්‍යවහාරයට සුදුසු තමන්ගේ භාෂා ව්‍යවහාරයට සුදුසු ලෙස තියනවා මොනවද? පනකුරු පසෙක එද ප්‍රාණාක්ෂර පසෙක එද පහක් වේ. ප්‍රාණාක්ෂර පහයි. ප්‍රාණාක්ෂර පහ. දෙවන ස්වභාෂා ස්වකීය භාෂා තමන්ගේ භාෂා ව්‍යවහාරයට සුදුසු ස්වභාෂා ව්‍යවහාරයට සුදුසු පනකුරු පසෙක එද ප්‍රාණාක්ෂර පහක් වේ. ලුහුගුරු බෙයින් දස වේ. ඒ ප්‍රාණාක්ෂර පහ ලුහුගුරු බේදය අනුව ලුහු කියන්නේ කෙටි ස්වර ගුරු කියන්නේ දීර්ඝ ස්වර ලුහු කියන්නේ කෙටි ස්වර ගුරු කියන්නේ දීර්ඝ ස්වර බේදයන් කෙටි දීර්ඝ බේදයන් 10ක් වේ. එතකොට ස්වරාකුරු 15ක් කියන එකද නේ? සමස්ත ස්වරාකුරු 10ක්. ඒ කියන්නේ ස්වරාකුරු 5ක් ගත්තම මෙන්න මේ පහ. අයන්න, කියන්න, උයන්න, එයන්න, ඔයන්න. අතුරේ කියන. ප්‍රාණාක්ෂර 5යි. මේ පහ මෙන්න මේ පහක් කියන්නේ. මේ පහ කෙටි දීර්ඝ ભેදය ගත්තම 10ක් වෙනවා. ඒ කියන්නේ දැන් මේ පහ මෙහිම තිබුණට මේක කෙටි දීර්ඝ ભેදය ගත්තොත් අයන්නේ ආය. කියන්නේ ඊය. උයන්නේ උයන්. එයන්නේ ඒයන් ඔයන්නේ. මේ පහ කෙටි දීර්ඝ ભેදය ගත්තම 10ක් වෙනවා. ඔය 10ක් වෙනවා. නේද? එහෙම හිතුවම 10ක් වෙනවා. හරි. ඒක තමයි මේ කියන්නේ. ප්‍රාණාක්ෂර 5යි කෙටි දීර්ඝ ભેදය ගත්තොත් 10යි. ඒතකොට එහෙනම් සමස්ත ස්වර ගාන කියේ 10යි. සිද්ධාර්ථ සංගරා හෝඩියේ ස්වරාකුරු 10යි. එතනන් 15ක් නෙවෙයි 10යි. කෙටි දීර්ඝ ભેදය අනුව 10යි. ගත කුරුද වේ 20. ගාත්‍රාක්ෂර 20යි. ගාත්‍රාක්ෂර 20යි. දැන් මේ පහ වැරදිව තේරුම් ගන්න එපා. සම්පූර්ණ ගාන 10යි. මේ පහ තමයි කෙටි දීර්ඝ ભેදය උන 10යි. ඒත් මේ දෙකටම අපි 10 දැම්මම ඇති නේද? පැහැදිලි කිරීමට මම පහක් වෙන්නුවට මේ දෙකෙම කියවෙනකොට අකුරු 10යි. ගතරුද 20 ගාත්‍රාක්ෂර 20යි. 20ක් වෙයි. එහෙනම් මොකද්ද මේ කියන්නේ?
ස්වභාෂා ව්‍යවහාරයට සුදුසු ස්වභාෂා ව්‍යවහාරයට සුදුසු ලෙස සුදුසු ලෙස තියෙනවා ප්‍රාණාක්ෂර පහ. සුදුසු ලෙස තියෙනවා ප්‍රාණාක්ෂර පහ. ඒ ප්‍රාණාක්ෂර පහ ලුහුකුරු කෙටි දීර්ඝ ભેදය 90ක්. කෙටි දීර්ඝ ભેදය 90ක්. ගාත්‍රාක්ෂර 20යි. ඒක තමයි ඒගොල්ලෝ ස්වභාෂා ව්‍යවහාරයට සුදුසු ලෙස මේ අකුරු ටික තියෙනවා. මෙන්න මේ අකුරු ටික දක්වනවා කියලා කිව්වොත් ඒ උනා මේ ටික තියෙනවා. මොකක්ද එතකොට ව්‍යා කියන මේ ව්‍යංජන අකුරු ගතකුරු 20. ගතකුරු 20 තමයි අග්ගජ 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 කඩන කඩන අග්ගජ කඩන හදන හදන පබම පබම කග්ගජ තඩන තදන පබම ඉතුරු ටික මම මෙතෙන්ට ගන්නම්. පබම යරලව යරලව සහල සහල අම් යරලව සහල අම් යරලව සහල අම් කග්ගජ තඩන තදන පබම යරලව සහල අම් 3යි 6යි 9යි 12යි 16යි 4යි 20යි 16යි 4යි 20යි දරුවන් ව්‍යංජන අකුරු 20යි ස්වර අකුරු 10යි සිදත් සංග්‍රහ හෝඩියේ සම්පූර්ණ අකුරු 30යි. සිදත් සංග්‍රහ හෝඩියේ සම්පූර්ණ අකුරු ගාන කීයද 30යි. ඒ 30 තමයි අර කිව්වේ පනකුරු පසෙක එද ලුහුගුරු බේන් දසවේ ගතකුත් වේ 20 වහරට යුහුසිය පසැ වහරට යුහුසිය පසැ. පැහැදිලි නේද? පැහැදිලි කරගත්ත කරුණු දැන් අද වේත් විදින්න යන්නක් තියෙනවා මේ මහේසිලට. ඒ කියන්නේ කොරෝනා වලට අද උදේ වේත් විදිනවා. ගොඩක වෙලින් සම්බන්ධ වෙන තැන් දරුවෝ වේත් විදිනවා. ගොඩක වෙල රාහුල ඉස්කෝලේ. ඒකත් ඊයේදී තමයි අපි 8 පන්තිය උදේ 6ට ගත්තේ ඒ නිසා. ඒ වගේම ඔබ සමහර විට යොදාගත්ත වෙන වැඩක් තියෙනවා. මේකේ නෝට් එක මම දැන් දෙන්න ගියොත් 8:00ත් පණිනු. සටහන දෙන්න ගියොත් මොකද ඒ සටහනේදී අවශ්‍ය දේවල් මතු කරලා මේ ඔක්කොම ලියාගෙන සිංහල හෝඩියේ සිදත් සංග්‍රහ හෝඩියේ ලියලා ඒ හෝඩියේ තියෙන තව මේ සාකච්ඡා වචනයක් ඉවර කරනවා. ඒ හෝඩිය මේ හෝඩියේ එකල ඒ කියන්නේ කවි බස තුල කාව්‍ය භාෂාවට අවශ්‍ය ව්‍යාකරණ නෙමෙයි වලට අවශ්‍ය දේවල් තමයි මේ හෝඩියේ තිබුණේ. එකල කාව්‍ය භාෂාව තුල හැසිරුණු ශබ්ද ටිකට අදාළ සංකේත ටික තමයි අකුරු ටික තමයි මේ තියෙන්නේ. ඒරුණානේ මේ නැතුව ව්‍යාකරණ උගන්වන්න හිතාගෙන කරපෑ නෙවෙයි පොත. එතකොට මේ මෙන්න මේ හෝඩියේ එකල කවි බසේ තිබුණු අකුරු දෙකක් අත්හැරලා තියෙනවා. එක ඒ අකුරු දෙක මොකක්ද? ඒ අකුරු දෙක තමයි ඈ කියන අකුරු දෙක. ඈ. මේ අකුරු දෙක එකල නවදින යුගයේ කාව්‍ය භාෂාව ඇසුරු කරන ආධුනිකයන් තුලත් පැරණි අය තුලත් මේ අකුරු දෙක ශබ්ද දෙක භාවිතා වුණා. හැබැයි මේ අකුරු දෙක හඳුන්වලා දුන්නේ නැහැ සිදත් සංග්‍රහ කතුවරේ. ඒකට හේතුව විය හැකි අයන්න සහ ආයන්න කියන ස්වර දෙකේ මේ වචනේ ඔබට බර වැඩි මාත්‍රා වෘද්ධියක්. මාත්‍රා වෘද්ධියක්. ඒ කියන්නේ අක්ෂරවල දීර්ඝයක්. ඒ අකුරෙම දීර්ඝයක්. වෘද්ධිය කියන්නේ ඒකයි. තේරුණානේ? දිගුවක් ලෙස ඔහු දකින්නේ. මෙම අකුරු දෙකේම මාත්‍රා වෘද්ධියක්. එහිම දීර්ඝයක් දිගුවක් ලෙස දකින්නේ. ඒ නිසා මේ අකුරු දෙක එවකට භාවිතා වුණත් ඒ කාව්‍ය භාෂාව තුළ හෝඩියට අන්තර්ගත කරලා නැහැ. ඒ වුණානේ ඒකත් මේ මතක තියාගන්න. ඈ කියන දෙක. ඒ අඩුව සපුරමින් තමයි සුද්ධ සිංහල හෝඩියේ එයාට අමතක මේ දෙක එයා අත්හැරපු මේ දෙක එකතු කරගෙන තමයි
සුද්ධ සිංහල හෝඩිය අකුරු 32ක් හැදෙන්නේ. සුද්ධ සිංහල හෝඩිය අකුරු 32යි. සිතත් හෝඩිය අකුරු 30යි. 32 හැදෙන්නේ මේ දෙක එකතු කරගෙන සුද්ධ සිංහල හෝඩිය. මොකද ඒ වෙනකොට සුද්ධ සිංහල භාෂාව තුල මේ අකුරු දෙක තිබුණා. ඒ නිසා සුද්ධ සිංහල කියලා හෝඩියක් සිංහල විතරක් වෙනත් පාලි සංස්කෘත භාෂා කිසිම දෙයක් කවලම් නොවෙච්ච එවකට භාවිතා වුණු ශබ්ද අරගෙන ඒ ශබ්ද වලින් හෝඩියක් සමන්විත වෙනවා. ඒක සුද්ධ සිංහල හෝඩිය වෙනවා. ඒ හෝඩියට අලුතින් ආවේ මේ අකුරු දෙක විතරයි. අනෙක් 30ව තිබුණා. ඒවා පාලි වලින් සංස්කෘත වලින් ඉංග්‍රීසි වලින් තේරුණානේ. වෙනත් ද්‍රවිඩ භාෂා වලින් ආපු අකුරු නෙවෙයි. මේ අකුරු 32ම තනිකරම අමිශ්‍ර සිංහල, නොමුසු සිංහල, හෙළු බස, තේරුණානේ? එළු බස, උදු හෙළ බස මේ අකුරු වෙනත් ඒවත් එතනින් එහාට යනකොට මිශ්‍ර සිංහල හෝඩියට යනකොට අන්න පාලි වලින් සංස්කෘත වලින් තේරුණානේ? ද්‍රවිඩ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අන්න සිංහල නොමුසු සිංහලයට කවලම් වුණාම මිශ්‍ර සිංහල භාෂාවක්. මිශ්‍ර සිංහල භාෂාවේ ව්‍යවහාර වන සංග්‍රහිත වන සකස් වෙන හෝඩිය තමයි මිශ්‍ර සිංහල හෝඩිය කියලා අපි ගන්නෙ. අපි ඒක යමු එතෙන්ට ගියාට පස්සේ සාකච්ඡාවට. මේ සටහන මෙහි සටහන ඉරිදු උදේ 8ට පන්තියේදී අපි ලියාගමු මේ සටහන. යාළුවන්ට දන්න අයට කියන්නේ අපරාධි තාම හොඳේ. මට ඔයා කෙටි පණුවුඩේකින් අද දවසේ උගන්වපු දේවල් තේරුණාද? නැත්නම් මෙතෙක් මේ කරන දේවල් වල හැඟීම් ඔබට දැනුණු දැනීම මා ගැන හිතන බැඳීම පුළුවන් කෙටි මැසේජ් එකකින් අද කරපු ටික තේරුණාද? නැත්නම් සමස්තය ගැන ඔබට හිතන හැඟීම් මට යන්න කලින් මැසේජ් එකක් දාන්න. මෙහෙම බලන්න. ඔබට හිතන දේ මේ පන්තිය තෝර ගැනීම ගැන. එහෙම ගැනුණත් වචනයක් කියන්න පුළුවන්. නැත්නම් අද ගැන. ඔබට හිතන දේ කියන්නේ. අවංකම කියන්නේ. යන්න එපා. එහෙම නැතුව ගියොත් ඉතින් ඒක මට ඒකට අප්සෙට්. මම නමත් එක්ක බලන්න. ගොඩාක් නෙවෙයි එක වචනයක් දෙකක්. හොඳද? මේ වෙනක සචිනි හොඳට පැහැදිලි වුණා සර්. ඔව්. හොඳට පැහැදිලි වුණා. අනිත් අයට එහෙනම් ඒ තරම් නැතුව ඇති නේද? සචිනි කියනවා හොඳට පැහැදිලි. විසංසලා හිතට වදින උගන්වනවා සර්. හිතට වදින්න උගන්වනවා. මහේසින් හොඳට තේරුණා ඔක්කොම ටික පාඩම්. හොඳට තේරුණා සර් ඔක්කොම ටික පාඩම්. ඒ කියන්නේ මේව කරද්දිම මේකේ අවශ්‍ය කාරණා ටික ඔක්කොම මුලට ගිහිලි ඉවරයි. මේව කරද්දි. උසාවි හොඳට තේරුණා සර් සිංහල අමාරුයි කියලා හිතුණා. සර් උගන්වන විදියත් එක්ක ඒක නෑ කියලා කියනවා. සිංහල අමාරුයි කියලා හිතුණා. නමුත් මේ උගන්වන විදියට තේරෙනවා සිංහල සිම් ප්‍රශ්නයක් නෑ කියලා. උසාවිගේ හැඟීම මේක. එමනම් අනිත් අයත් ලියමින් ඇති නැත්නම් ලියන්න ඕන දේ හිතමින් ඇති. අපේ කාලය ගෙවෙන නිසා අපි නම් අදට මෙතෙන් නවතිනවා. අපි ඉරිදා 8ට හම්බෙමු. මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ එක්කෙනෙක් වුණාට ඔයාලා තප්පරයක් දිනන්න එපා. ඔයාලා එක්කෙනෙක් වුණාට ඔයාලගේ සම්බන්ධතා මේ අරට නෙවෙයි මම කියන්නේ. සමහර අයට හිතනවා සමහර අයට එක දරුවෙකුට දෙන්නෙකුට තමයි සර් අරට ගැනද මේ හිතන්නේ කියලා නෑ. ඔබට තියෙන කලා විෂයත් එක්ක දැනට වැඩ කරන සමහර අය ඔබ එක ගොනු වෙනවනේ. අර එක ඕලෙවල් වලදපු ටීම් වලින්
දැන් යාළුවෝ වෙනවා කලා විෂය ඇතුළේ ඉන්න අය. දැන් ඒගොල්ලොත් එක්ක මේක කරන්න වෙන්නේ. අන්න ඒ යාළුවෝ අතර අවම හොඳ සිංහල පන්තියක් නැති. ඊයත් වෙන සිංහල පන්තියකට එක දවසක් හරි කරකවල මේක වාඩි කරන්න පුළුවන්. ඔබේ හොඳ යාළුවෙක් ඉන්නවනම් එක දවසක් හරි මේක ඇතුලේ මේ සාකච්ඡාවට එක් කරන්න පුළුවන්. ඔබ අන්නේ යුතුයකම කරන්න උත්සාහයක් ගන්න. තේරුණාද? දැනට ඔබත් එක්ක කලා විෂය ධාරාව කරන ඔබ දන්න ඔබ ඔවුන්ගේ ඉල්ලීමට ඒ පන්තිර එක දවසක් යනවා වගේම ඔබේ ඉල්ලීමට ඔවුන්ටත් එක දවසක් යක් නම් එන්න කියන්නේ. තේරුණාද? එහෙම එන්න කියන්නේ. දැන් නම් මට හිතෙනවා ඔබ තව පන්ති බල ඒ පන්තිවල තියෙන දේවල් සමන් දෙමින් කවුරු හරි යනවනම් අපරාධයක් ඒක. තවත් ඒ ගැන හිතන දෙයක් නෑ අපරාධ. අදට එහෙනම් අපි සමුගන්න ඔබට සුබ දවසක් ආයිබෝවන්.